අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අපේ සතියන්ත ඉරිදාවේ සුපුරුදු ලෙස මේ සූදානම් වෙන්නේ ඉරිදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූර්වකව ඔබේ සිත් සුවපත් කරමින් ඒ දහම් අමා ඔසුව ජීවිතයට ලං කරන්නට ඇරයුම් කළේ බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගෙන ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපි හැමදිනම බුදුබණ අහන්නට සූදානම් වෙමු. පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සින්දලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්ථූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛු කරුණා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති
සෙය්‍යථාපි නාම ඒකං පුග්ගලං දුක්ගතං දුරූපේතං දිස්වා කරුණායෙය්‍ය ඒව මේම සබ්බේ සත්තේ කරුණාය භරතිති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා මම පළමු කොට මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතයෙන් සුවපත් වූ ලෝ සතුන් අතර ඔබත් මාත් ලද සැනසීම, ඔබත් මාත් ලැබූ ශාන්තිය ඔබටත් මටත් යම් පමණකින් හෝ වැටහෙනවා. බුදුරජාණන් වහන්සේගේ නිමක් හිමක් නැති මහ කරුණාවත්, අසීමිත මහ මෛත්‍රියත්, අහසසේ අනන්ත මහ ප්‍රඥාවත් කියන මෙන්න මේ ධර්මතා සමූහය එකතැන් වූ විරාගී හදවතෙන් පැන නැගුණ මේ උත්තම ධර්මය යමෙකුගේ ජීවිතයට මුණ ගැහෙනවා නම් වාසනාවන්තම මොහොත එයයි ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ. ඔබ සතුටු වෙන්නට ඕන මේ වගේ මොහොතක මිහිරි බණපදයක් අසන්නට තරම් මටත් වාසනාව පෑදුනා කියලා. අපි අපේ ජීවිතවල මෙතෙක් කල් සංසාරේ අගය කළේ සැබවින්ම අගයක් නැති දේවල්. වටිනාකම දුන්නේ, තැන දුන්නේ සැබවින්ම වටිනාකමක් නැති දේවල් වලට. බැලූ බැල්මට වටිනා දේවල් හැටියට පෙනෙන බොහෝ දේවල් වල සැබෑ වටිනාකමක් නෑ කියන කාරණය වැටහෙන්නේ බොහෝ කල් ගත වෙලා. අසරණ දෙවි මිනිසුන් එවට වසඟ වෙලා දුකට විපතට පත් වුණාට පස්සෙයි ඔවුන් තෝරාගන්නේ මම ලොකු මුලාවක වැටුණා කියලා. ඔබෙත් මගෙත් ඇස, කන, නාසය, දිව, කය, සිත කියන මේ ආයතන 6. එවැගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන 6. මෙන්න මේ ද්වාදස ආයතන හේවත් ආයතන 12 අපි අපේ ජීවිතවල වටිනා දේවල් හැටියට සැලකුවා. කවදා පටන්ද කෙලවරක් නැති සංසාර ගමනේ බොහෝම ඈතක පටන් මේ මොහොත දක්වා ඇස, කන, නාසය, එවැගේම රූප, ශබ්දාදිය මම, මගේ, මට අයිති කියලා හිතලා ඒ වෙනුවෙන් නොඑක් විදිහේ ආකල්ප, සංකල්ප ගොඩ නැගුවා. ඒව තුළ ජීවත් වෙන්නට හැදුවා. එතුලින් සැනසීම හෙව්වා. එතුලින් ආදරය, කරුණාව, රැකවරණය හෙව්වා. එතුලින් අජර අමෘත භාවය හෙව්වා. ලැබුණද? කවදාකවත් ලැබුණේ නෑ, ලැබෙන්නෙත් නෑ. ඇයි ඒ කුමක් නිසාද? ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස ධර්ම වලින් අද අජාති අජර අව්‍යාධි අමත සැනසීමක් නොලැබෙන නිසා. තුන් ලොවක් සනහාලෝ බුදුරජාණන් වහන්සේ ඔය කාරණය තෝරා දුන්නේ, පහදා දුන්නේ හදමැදුරේ උතුරා ගිය අසීමිත කරුණාවකින්. බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් වෙත ලබා දුන් අසීමිත රැකවරණයත්, අසීමිත සාන්තියත් අද පවා විද්‍යමානයි, ජීවමානයි. බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ වෙත දෑත ඔසවන්නට ලැබීම සම්බන්ධයෙන් ඔබද මාද අනේක වාරයක් අසීමිත සතුටකින් යුක්ත විය යුතුයි. බුදුරජාණන් වහන්සේ වන්නට මොනව කතා කරන්නද, මොනව අසන්නද? මේ ඇහෙන සෑම බණපදයකින්ම
ඔබගේ හදවත නිවෙන හැටි, ශාන්ත වන හැටි, තැන්පත් වන හැටි ඔබටම පැහැදිලි. මේ ඇහෙන වචනයක් පාසා ඔබේ සිත දහම් ප්‍රීතියෙන් ඉපිල යන හැටි ඔබටම ප්‍රත්‍යක්ෂයි. ඇසීම් මාත්‍රයෙන්, සිතීම් මාත්‍රයෙන් අහෝ එවන් සැනසීමක් ලැබෙනවා නම් මේ උතුම් දහමේ අභ්‍යන්තර ශාන්තිය විඳින දවසට මොන තරන්නම් සුවයක් ඔබ හදවතට දැනේවිද? විශ්වාස කරගන්න, අදහාගන්න, පිළිගන්න, දරාගන්න, පුරුදු කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එවැගේම අදහාගන්න, විශ්වාස කරන්න, ශ්‍රද්ධාව පිහිටුවාගන්න ඒ භාග්‍යවතුන් වහන්සේ විරාගී හදමඩලකින් යුක්තවයි මේ අමා ධර්මයේ දේශනා කළේ. බලවත්සේ, දැඩිසේ ශ්‍රද්ධාව පිහිටුවාගන්න සියල්ලෙන් සියල්ල ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරලයි මේ අමා ධර්මයේ දේශනා කළේ. දැඩි ලෙසම ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඒ බුදුරජාණන් වහන්සේ පාරිශුද්ධ ජීවිතයක් ඇති, පිරිසිදු කාය වාග් මනෝ කර්ම ඇති, අංශු මාත්‍රයක පාපයක් වරදක් නැති උතුමන් වහන්සේ. සැබවින්ම සාදු කියමින් පිළිගන්න, මෙනෙහි කරන්න ඒ වචන බුදුමුවින් පිට වූ ඒ ශාන්ත රූපය දෙවියන් සහිත ලෝකයේ සුවපත් කළ රැස් විහිදෙන බබලන ඉඳුරන් දුටු දුටුවන්ගේ නිත සිත සැනසූ හැටි මෙනෙහි කරන්න, අදහා ගන්න. ලස්සන ජීවිතයක්, සුන්දර ජීවිතයක්, සුගත ජීවිතයක් හිමි බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයම කරතලා මලක්සේ අතැඹුලක්සේ පසක් කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ ඉපිද, ලෝකය අවබෝධ කොට, ලෝකය හා නොගැටී නොපැටලී ලෝකයෙන් සමුගත්තා. තථාගතයන් වහන්සේ හැම දෙවි මිනිසුන්ගේ හද సంతාන ශාන්ත අමදම් අමාවෙන් සුවපත් කළා. හැම හදවතකටම අසීමිත රැකවරණය ලබා දීමේ බලාපොරොත්තු ඇතිව ඉමක් පෙරක් කොනක් නොමැති සසර ගමනේ අනේක දුක් ඉහිලුවා. අවබෝධ කොට වදාලාම ධර්මය දෙවි මිනිසුන්ට වදාරන්නට 45 අවුරුද්දක් අසීමිත කැපකිරීමක් සිද්ධ කළා. ලද හැම වාසනා ගුණයක්ම, ලැබූ හැම වාසනා මහිමයක්ම ජීවිතයේ පරෝපකාරය වෙනුවෙන් කැප කළා. මහ පොළවේ 45 අවුරුද්දක් සම්බුද්ධ රාජ්‍ය හොබවමින් වැඩ හිටියා. දෙවියන්ට, මිනිසුන්ට, බ්‍රහ්මයන්ට, නාගයන්ට, සුපර්ණයන්ට, ගුරුලන්ට ඔය කොයි කාටත් එකම සැනසීම, අසීමිත කරුණාව, අසීමිත සාන්තිය ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. මානව වංශ කතාවේ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුමුවින් පිට වූ සනාතන අගයක් ඇති, කිසිවෙකුටත් සංශෝධනය කළ නොහැකි ගර්ජනාවක්. කුමක්ද? යමෙක් මා වදාළ ධර්මයේ දකීනම් හෙතෙම මා දක්නේ වෙයි. අද පවා ඔබට පුළුවන් ඒ ශාන්ත බුදුරජාණන් වහන්සේ දකින්නට. ඒ උදෙසා ඔබ උපදවා ගත යුතුයි දහම් ඇස. ඒ දහම් ඇස උපදවා ගැනීම පිණිස හේතුවන මාර්ගය නිරුපද්‍රිතයි, පිරිසිදුයි, සුද්ධයි, සුවිසුද්ධයි, අති පාරිශුද්ධයි. අද පවා ඔබට ඒ මාවත විවරයි. ඔබ සසර කළ පින් නැති කෙනෙක්, පිරූ පාරමිය ඇති කෙනෙක්. ඔබට පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාවතේ ගමන් කරන්නට. සිත පිරිසිදු වෙනවා, ලය පහන් වෙනවා, විසම සිතුවිලි ධාරා ප්‍රහාණය වෙනවා, කුසල සිතුවිලි ධාරා උල්පතකින්සේ හදවත ඇසුරු කරගෙන මතු වෙනවා. කොයි කාටත් කවදටත් මේ උත්තම දහම තරම් වෙන සම්පතක් මුණ ගැහිද කියලා හිතන්නට බෑ. එනිසා ඔබ අද මේ මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේ දකින්නට නම් ඒ ධර්මයේ පුරුදු කරන්න. අද මා ඔබට මේ උතුම් සිත්නෙත් අසපුව ධර්ම දේශනාවේදී කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ කරුණා භාවනාව වඩන ආකාරය පිළිබඳව. පසුගිය වැඩසටහන් වලදී
මෛත්‍රී භාවනාව ගැන දේශනා කළා. සතරක් වූ බ්‍රහ්ම විහාර භාවනාවන්ගෙන් දෙවන භාවනාව කරුණා භාවනාව. ඒ පිළිබඳවයි අද ඔබ ඉගෙන ගන්නේ. හොඳින් අසන්න, සිහිය පිහිටුවා ගන්න, නුවණින් මෙනෙහි කරන්න, ජීවිතයට ගලපාගෙන කරුණාවේ සුව විඳින්නට මේ උතුම් දහම් කරුණු ඔබට ඒකාන්තයෙන් හේතු වේවා කියලයි මම ආශිර්වාද කරන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය උසුලනු ලබන්නේ කතරගම රොෂාන් මුණසිංහ ලියනාරච්චි, මාතලේ සිව්මි වික්‍රමසිංහ කියන දෙපළ බොහොම ශ්‍රද්ධාවෙන් පිවිතුරු බලාපොරොත්තු සිත්හි දරාගෙන ඒ අත්තන්ගේ ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා අපි පළමු කොට ප්‍රාර්ථනා කරමු, ආශිර්වාද කරමු. තුන් ලෝකයේ සැනසූ බුදුරජාණන් වහන්සේගේ හදවතේ ඇති මහා බලයන් අතර පුදුමාකාර බලයක් තමයි මහා කරුණා බලය. මොනම හේතුවකින්වත් වෙනස් වුණේ නෑ. ජාති මරණ සංසාරේ ඉමක් නැති ඉතිහාසයක පටන් දියුණු කරන ලද කරුණාව මහා කරුණාවක් බවට පත් වුණා. එනිසායි අපි මහා කරුණාව කියලා ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ ඇති කරුණාවට. ඒ මහා කරුණාව සැබවින්ම ඔබ මා ලද අසීමිත ශාන්තිය. ඇයි එහෙම වන්නේ? ඒ මහා කරුණාව නිසායි බුදුරජාණන් වහන්සේ තුන්ලොවක් දිනන උතුම් සම්බුද්ධ රාජ්‍යයට පත් වුණේ. ඒ මහා කරුණාව නිසායි මේ අමා ධර්මය දේශනා කොට වදාලේ. ඒ මහා කරුණාවෙන්මයි ලෝ සතුන් දෙස බලා වදාලේ. පිහිට වුණේ අමා දහම් වදාරමින් සැනසීම ලංකලේ. සතුට සැපය තම හදවතින්ම උපදින මාවත පෙන්වා වදාලේ. එනිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත වන සේක. ඒ මහා කාරුණික තථාගතයන් වහන්සේ අෂ්ඨාංග සමන්නාගත වූ මිහිරි බ්‍රහ්මස්වරය පතුරවමිනුයි මේ කරුණාව වැඩීමේ, කරුණා සහගත මනෝභාවය ඉපදවීමේ, කරුණාව නම් වූ බ්‍රහ්ම විහාරයේ වැඩීමේ වටිනාකම දේශනා කොට වදාළේ. කතංච භික්ඛු කරුණා සහගතේන චේතසා ඒකං දිසම් පරිත්වා විහරති. මහණෙනි, කෙසේනම් මේ ශාසනයේ ශ්‍රාවකයා නැත්නම් භික්ෂුව කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද? සය්‍යථාපි නාම ඒකම් පුග්ගලං දුග්ගතං දුරූපේතං දිස්වා කරුණායෙය. කාය දුස්චරිතාදියෙන් යුක්ත වූ එක් දුගී පුද්ගලයෙකු දැක යම්සේ කරුණාසිතක් උපදවන්නේද? ඒව මේව සබ්බේ සත්තේ කරුණාය භරත්. අන්න ඒ වගේ සියලු සත්වයන් අරමුණු කරමින් සියලු සත්වයන් වෙත මේ කරුණාව උපදවනවා, කරුණාව පහළ කරනවා. එයයි බුදුරජාණන් වහන්සේ මේ කරුණාව ගැන වදාළ උත්තම ප්‍රකාශය. තත්හ කතමා කරුණා. කුමක්ද සැබවින්ම කරුණාව කියලා කියන්නේ? යා සත්තේසු කරුණා කරුණායනා කරුණායි තත්තං කරුණා චේතෝ විමුක්ති අයං උච්චති කරුණා කියලා වදාරනවා. සත්වයන් කෙරෙහි යම්බඳු කාරුණික බවක්, කාරුණිකත්වයක් දක්වන ආකාරයක්, කාරුණික භාවය උපදවන ආකාරයක් වේනම් අන්නේට තමයි කරුණාව කියලා කියන්නේ. ඒ කාරණය තව දුරටත් විස්තර කළොත් පරදුක්ඛේ සති සාධූනං හදය කම්පනං කරෝතීති කරුණා කියලා වදාරනවා. අන් අයට දුකක් ඇති වූ කල්හි සත්පුරුෂයන්ගේ සිත කම්පා කරන එක්තරා ස්වභාවයක් ඇති වෙනවා. අන්නේ ස්වභාවයයි කරුණාව කියලා කියන්නේ. ද්වේෂය නෙමෙයි, අරමුණේ ගැටීම නෙමෙයි, කුසල සහගත චිත්තෝත්පාදයක් හා සහජාතවයි මේ කරුණාව නම් වූ මනෝභාවය පහළවන්නේ. පරදුක්ඛං හිංසති විනාශේති කරුණා කියලත් වදාරනවා. අන් අයගේ දුක නැති කරනවා, අන් අයගේ දුක ඉවත් කරනවා කියන අර්ථයෙන් කරුණාව කියලා කියන්නට පුළුවන්.
දුක්ඛිතේසු පරණ වශයෙන් පසාරීයති इति කරුණා කියලත් වදාරනවා. දුක්පත් වූ සත්වයන් කෙරෙහි පැතිරවීම වශයෙන් විහිදුවනවා කියන කරුණින් කරුණාව කියලා වදාරනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව මහා කරුණාවනේ. මහති කරුණා මහා කරුණා මහත්වෝ කරුණාව මහා කරුණාව. ඒ හිමිවන්නේ තථාගතයන් වහන්සේට පමණයි. ඉන් මෙපිට කෙනෙකුට ඒ මහා කරුණාව හිමිවන්නේ නැහැ. කරුණාව කියන මේ ස්වභාවය ඇතිවන්නේ කෙසේද? අනුන්ගේ දුකක් දුටුවට පස්සේ අන්ගේ දුකක් දැකීමෙන් හෝ ඇසීමෙන් තමයි සත්පුරුෂයන්ගේ සිතේ මේ කරුණාව ඇතිවන්නේ. අනුන්ගේ දුකේදී විපතේදී සිත කම්පා කරන ස්වභාවය. ඒ දුකට සතුටු වෙන්නේ නැහැ. අන් කෙනෙකුගේ දුක ඉදිරියේදී ඒ දුක අනුමෝදන් වෙන්නේ නැහැ. අන් කෙනෙකුගේ දුක දැකලා පිටුපාන්නේ නැහැ. අන් කෙනෙකුගේ දුක ඉදිරියේදී ඒ තමාට වාසියක් කරගන්නේ නැහැ. එහෙනම් තම හදවතේ යම්බඳු පුද්ගලයෙකුට හෝ පුද්ගල පිරිසකට හෝ සව්සතුන්ට හෝ යම්බඳු දුකක් වී ඇතනම් මේ දුක ඉවත් කිරීමේ අපේක්ෂාව පවතිනවා නම් ඒ අපේක්ෂාවම එක පැත්තකින් කරුණාව කියලා කියන්නට පුළුවන්. සිතේ උපන් කරුණාව හේතු කරගෙන අන් අයගේ දුක ඉවත් වුණත් දුක පහ වුණේ නැතත් ඒ දුකට තමා කැමති වන්නේ නැහැ. ඒ දුක නැති වෙනවටයි කැමති වන්නේ. ඒ දුකින් ඔහු අත මිදෙනවටයි කැමති වන්නේ. ආන්නේ අපේක්ෂාව මෙතන කරුණාව කියලා කියන්නට පුළුවන්. සැබවින්ම මෙය චෛතසික ධර්මයක්. කුසල් සිත් හා පහළවන චෛතසික ධර්මයක්. යමකුගේ ජීවිතයට දුකක් විපතක් ඉපදුනාට පස්සේ ඒ දුක විපත නැති කරන්නට යම්බඳු උපකාරයක් කරන්නට පුළුවන් පසුබිමක නම් ඔබ ඉන්නේ ඒකාන්තයෙන් අන් අයගේ දුක දුරු කිරීම වෙනුවෙන් ඒ සඳහා ඔබට හැකි දායකත්වයක් සැපිය යුතුයමයි මේ කරුණා භාවනාව වඩන පුද්ගලයා. කරුණා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන ත්‍රිත්වයම සම්පාදනය විය යුතුයි මේ කරුණා භාවනාව තුල. එහෙම වුණොත් තමයි කරුණා භාවනාව සැබෑම කරුණා භාවනාවක් වන්නේ. කරුණා සහගත වචන, කරුණා සහගත කාය කර්ම. අපි හිතමුකෝ දුකටපත් වෙච්ච ලෙඩක් දුකක් හැදිච්ච කෙනෙකුට කරුණාවෙන් ආමන්ත්‍රණය කරලා ඒ පුද්ගලයාට උපස්ථාන කරනකොට අන්න කාරුණික වචන, කාරුණික කාය කර්ම පහළ වෙනවා. ඒ දෙකත් සමගම කාරුණික සිතුවිලි ඒ හදවතේ පහළ වෙනවා. කාරුණික සිතුවිලි ඇති කර ගැනීම, කාරුණික වචන සහ කාය කර්ම ඇති කර ගැනීමටත් වඩා තරමක් අමාරුයි, අපහසුයි. කෙනෙකුට අතුලාන්තේ කරුණාවක් නැතුව වුණත් කරුණා සහගත වචන කතා කරන්නට පුළුවන්. කරුණා සහගත හැසිරීම් පෙන්වන්නට පුළුවන්. හැබැයි මේ කියන කරුණා භාවනාව වැඩිීමේදී ඒ මානසිකත්වය නෙමේ දියුණු කරන්නේ. හදවතින්ම උපදින, ඉපිදී මතුවන, මතුවී පැතිරෙන අන් අයගේ දුක ඉදිරියේ කම්පා වීමේ ස්වභාවයෙන් යුක්ත වීම නම් වූ මනෝභාවයයි මෙහිදී කරුණාව කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මේ විදිහට කරුණා භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරයා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කර තිබේ නම් එය කරුණා භාවනාව ප්‍රගුණ කිරීම පිණිස අතිශය උපකාර වෙනවා. එනිසා කරුණා භාවනාව වඩන්නට බලාපොරොත්තු වෙනවා නම් මෛත්‍රී භාවනාවත් යම් පමණකින් දියුණු කරගෙන තිබීම ඊටාම වැදගත් වෙනවා. මේ කරුණාව මේ ස්වභාවය හඳුනාගත යුතුයි. අනුන්ගේ දුක් දුරු කරන ආකාරයෙන් පැවැත්ම තමයි කරුණාවේ සාමාන්‍ය ලක්ෂණය. අන්‍යයන්ට පැමිණි දුක දැකලා එය නොයිවසීමම මේ කෘත්‍ය බව උතුම් බණ පොතේ උගන්වා වදාරනවා. මේ කාරුණික ස්වභාවය කොහොමද කෙනෙකුට වැටහෙන්නේ? අවිහිංසා සංකල්පයක් ලෙස. අවිහිංසාව කිසිම කෙනෙකුට හිංසා කරන්නේ නැහැ. කිසිවෙකුට චිත්තෝත්පාද මාත්‍රයකින් හිංසා නොකරන ආකාරයෙන්ුයි මේ කරුණාව වැටහෙන්නේ. දුකින් පීඩිත අයගේ අසරණ බව දැකීම කරුණාවේ ආසන්නම කාරණය.
මෙමගින් සිද්ධ වන දේ කුමක්ද? මේ කරුණාවේ සම්පත්තිය කුමක්ද? විහිංසාව සංසිඳු වීම. මානසිකව ඇතිවන ආඝාත මූල චේතනාව සංසිඳු වීමයි කරුණාවෙන් ලැබෙන ශාන්තිය. මේ කරුණාවට පච්චනීක ධර්මය හෙවත් ඍජු විරුද්ධ ධර්මය කුමක්ද? ශෝකය ඇතිවීම. ශෝක වීම කරුණාවට විරුද්ධ ධර්මයක්. ශෝක වීම නෙමෙයි කරුණාව කියලා කියන්නේ. අනුන්ගේ දුක දැකීමෙන් ඇතිවන ශෝකය කරුණාව නොවන බව ඔබ තේරුම් ගත යුතුයි. කරුණාව පූර්වාංගම කරගෙන ශෝකය වංචා කරන නිසා ශෝක වීම කරුණා භාවනාවේ කරුණා චිත්තෝත්පාදයේ විනාශය පිණිස හේතු වෙන්න පුළුවන්. ශෝකය කියන්නේ ද්වේෂ මූල චිත්තෝත්පාදයක් පහළ වීමක් නිසා ඒ සැබවින්ම අකුසලයක්. කරුණාව පහළ වෙන්නේ කුසල් සිතක. එනිසා කරුණාව කියන්නේ කුසලයක්. ඔබ වඩාත් හොඳින් මෙහිදී තේරුම් ගත යුතුයි. කරුණාව කියන්නේ ශෝක වීමට හැඬීමට කාරණයක් නොවේ. කරුණාවෙන් යුක්ත වෙන කෙනා අන් අයගේ දුක ඉදිරියේ හඬනවා නම්, ශෝක කරනවා නම්, ඔහු අනුව ලත වෙනවා නම්, ඔහු අනුව තමාත් කඳුළු හලනවා නම්, එහි ඇති කරුණාවක් නැහැ. එනිසා මේ කරුණාව කියන ධර්ම ස්වභාවය හඳුනා ගන්නට ඕන හරි හැටි, ඒ වඩන හැටි හඳුනා ගන්නට ඕන. එමගින් ලොවක් සුවපත් කරන්නේ කෙසේද කියා තේරුම් ගන්නට ඕන. මේ ලෝකේ සියලු සත්වයෝ අසරණයිනි, මගඵල නොලැබූ හැම කෙනාම කරුණාවට බඳුන් වන සත්වයෝ. මගඵල ලාභී වූද නොලාභී වූද සව් සතුන් කරුණාවට බඳුන් වෙනවා. එනිසා ඒ සියලු සත්වයන් වෙත කරුණාව පැතිරවීමයි කරුණා භාවනාවේ අපේක්ෂාව. එහිදී ඔබ අන් කෙනෙකුට කරුණාව දක්වනවා නම් ඔහුට ඒ කරුණාවෙන් යම් ශාන්තියක් ලබා දිය හැකි මට්ටමට ඒ උතුම් කරුණාබර මානසිකත්වය ඔබ හදවතේ ඇති කරගත යුතුමයි. පළමු කොට කරුණාව කුමක්දයි හඳුනා කරුණාව තම හදවතේ පිහිටුවා ගැනීමමයි කරුණා භාවනාවේ අපේක්ෂාව. ලෝකේ දුක්පතුන්, අසරණයන්, දුක්ඛිතයන් අපමණයි. ඒ හැම දෙනාටම ඔබට බැරි වෙයි අතින් පයින් උපස්ථාන කරන්න. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් මේවා ලබා දෙන්නට බැරි වෙයි. එනමුත් ඔබට පුළුවන් වෙන්නට ඕන ඔබ ජීවත් වන පසුබිමේ දුක්ඛිතයන්, අසරණයන් දුටුවොත්, මුණ ගැසුනොත් මග හරින්නේ නැතුව, පිටුපාන්නේ නැතිව තම ශක්තිය, තම හැකියාව හඳුනා ඔවුන්ට පිහිටවීම කරුණා භාවනාව පුරුදු කරන යෝගාවචරයාගේ චරිත ලක්ෂණයක් විය යුතුයි. එහෙම නැත්නම් කවදාකවත් මේ කරුණාබර සිටිවිල්ල එවත් කරුණා චේතෝ විමුක්තිය හදවතේ වඩන්නට හම්බ වෙන්නේ නැහැ. ඔබ ජීවත් වන තැනින්, ඔබ ජීවත් වන පසුබිම තුළ ඔබට මුණ ගැහෙන, ඔබට ඇසුරු කරන්න ලැබෙන ඔබේ දරුවෝ, ඔබේ දෙමව්පියෝ, ඔබේ සොයුර සොයුරියන්, ඔබේ යහළු මිතුරන්, ඥාතීන්, අසල්වාසීන්, ගුරුවරුන්, මෙන්න මේ පිරිස වෙත කරුණා සහගත කාය කර්ම, කරුණා සහගත වචී කර්ම සමග මේ කරුණා සහගත මනෝභාවය පිදවිය යුතුයි. ඔබේ සාමාන්‍ය හැසිරීමට මේ කරුණාබර චරිත ලක්ෂණ එකතු කරගන්නට ඕන. දෙමව්පියන්ට උපස්ථාන කරන්නට ඕන, වැඩිහිටියන්ට උපස්ථාන කරන්නට ඕන, සංඝෝපස්ථාන සිද්ධ කරන්නට ඕන, බුද්ධෝපස්ථාන සිද්ධ කරන්නට ඕන. ආන්නි මගින් කරුණා සහගත කාය කර්ම සිද්ධ වෙනවා. මිහිරි වූ, සත්‍ය වූ, කාලෝචිත වූ, අර්ථ සහිත වූ වචන කතා කරනකොට කරුණා සහගත වචී කර්ම සිද්ධ වෙනවා. ඒ වගේම දුකටපත් පුද්ගලයෙකු හෝ පුද්ගල සමූහයක් හෝ දුක්ඛිතයන් නිදුක් වෙත්වා කියන සිතුවිල්ල උපදවනකොටම කරුණා සහගත මනෝ කර්ම පහළ වෙනවා. මෙන්න මේ ක්‍රමයෙන් තමයි කරුණා භාවනාව ඉදිරියට දියුණු කරන්නේ. මේදී ඔබ තේරුම් ගත යුතුයි ගේහසිතව ඇතිවන දෝමනස්සය කරුණා බ්‍රහ්ම විහාරයට ළඟම සිටින සතුරා කියලා. ඒ කියන්නේ දුක් වීම, හැඬීම, විලාප තැබීම මේ කරුණා භාවනාවට පසමිතුරෙක්. ඒ වගේම විහිංසාව කියන්නේ කුමක්ද? සත්වයන්ට හිංසා කිරීම, තැලීම, පෙලීම. මෙන්න මේ ස්වභාවය කරුණා භාවනාවට දුරින් සිටින සතුරෙක් කියලායි දේශනා කරන්නේ. ඒ කරුණ හොඳට හඳුනාගෙන කරුණා භාවනාව වඩන ඔබ පළමු කොට කරුණාවෙන් තොරවීමේ
හෙවත් අකාරුණිකත්වයෙහි ආදීනව විපාක සලකන්නට ඕන. ඒ වගේම කරුණාවෙන් යුක්ත වීමේ වටිනාකම ආනිසංස පළමු කොට ඊතා හොඳින් සලකන්නට ඕන, හිතට ගන්නට ඕන. මේ ලෝකයේ ඉන්නවා බොහෝ පුද්ගලයෝ. ඒ අය තමන්ගේ අත්වලින්, පාවලින්, කැටකැබිලිති වලින්, අවි ආයුධ වලින්, දඬු මුගුරු වලින් ලෝකයේ අන්‍යයන්ට හිංසා කරනවා, පීඩා කරනවා. එහෙම ස්වභාවයෙන් ජීවත් වන ඇත්තෝ මුණ ගැහෙනවා. ඒ අකාරුණික පුද්ගලයා ඒ හැසිරීම නිසා මේ ලෝකයේදීම ඇතැම් විට මහා දුකකට පත් වෙනවා. හිරේ විලංගුවේ වැටෙනවා. ඒ වගේම ගුටි බැට කන්නට සිද්ධ වෙනවා. තාඩන පීඩන ඔහුට එල්ල වෙනවා. අපවාද නින්දා එල්ල වෙනවා. මහා දුකක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ වගේම මරණින් මතු දුගතිය වැටෙන්න සිද්ධ වෙනවා. මේ අකාරුණික ක්‍රියාකාරකම් නිසා, නැත්තම් හිංසන ස්වභාවය, විහිංසාව කියන මේ ස්වභාවය නිසා එබඳු දුක් විපත් ඇති වෙනවා. මේ ලෝකේ ජීවත් වන යම් පුද්ගලයෙක් පරපණ නසනවා නම්, ඒ වගේම අන්‍යයන්ගේ වස්තු විනාශ කරනවා නම්, අන්‍යයන්ට අලාභය පිණිස පිළිපදිනවා නම්, ගම් නියම් ගම් නගර ආදී සොර පැහැර ගන්නවා නම්, ඒ වගේම බොහෝ දෙනාට අවැඩ පිණිස, නිന്ദා පිණිස, අවාසය පිණිස කටයුතු කරනවා නම්, එහෙම නැත්නම් අන්‍යයන්ගේ දොස් වැරදි මෙව මතු කර කර ඔවුන් පහත් කරලා කතා කරනවා නම්, මෙන්න මේ විදිහින්, මෙන්න මේ ආකාරයෙන් කාට හෝ හිංසාවක් කරනවා නම්, මානසිකව පීඩනයක් කරනවා නම්, කායිකව පීඩනයක් කරනවා නම්, අන්නේ හිංසන ස්වභාවය තුළ ඒ පුද්ගලයාට, ඒ හිංසා කරන පුද්ගලයාට මේ ජීවිතේ කොයියම්ම මොහොතක හෝ විපාකයකට, දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇතැම් විට ඔහුගේ ධනය විනාශ වෙනවා. ඇතැම් විට ඔහුගේ ඥාතීන් ඔහුට අහිමි වෙනවා. ඔහුගේ දුවා දරුවෝ, ස්වාමි භාර්යාවරු ඔහුට අහිමි වෙනවා. බලවත් කායික පීඩා හැදෙනවා, රෝගාබාධ හැදෙනවා. නොයෙක් අවනම්බු විඳින්නට සිද්ධ වෙනවා. මහා අපකීර්තියක් ලබන්න සිද්ධ වෙනවා. සමහර ඇත්තෝ එහෙම සතුන්ට හිංසා පීඩා කරන, අන් අයට තලන පෙළන කටයුතු කරනකොට නොයෙක් විදිහේ බිය තැති ගැනීම ඇති වෙනවා. පිරිසක් මැදට යන්නට බෑ විසරදව. එයා මැරෙන වෙලාවේ සිහිමුලා වෙනවා. මරණින් මත්තේ සතර අපාය උපදිනවා. අන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා සතර අපාය ඉපදිලා. කවදා හෝ දවසකේ පාපයේ ගෙවලා මනුස්ස ලෝකයට ආවොතින් ඒ සත්ව හිංසාව කරපු, අන් අය පීඩණයට පත් කළ, තාඩනයට පත් කළ, හෙලා තලා කතා කළ පුද්ගලයා පහත් කුලයක උපදිනවා. ලාමක ಜಾති ඇත්තෙක් වෙනවා. ඒ වගේම බලන්න බැරි තරම් විරූප වෙනවා. බොහෝ ලෙඩ රෝග බහුලයි. උපන්දා පටන් ලෙඩ ඇඳේ. ඇයි මේ? සත්වයන්ට ಜಾතිත් හිංසා කළා. ඒ වගේම ඔහුට කෑම බීම ඇඳුම් පැළඳුම් බොහෝම සොච්චමයි ලැබෙන්නේ. අන්ත දිලිඳු වෙනවා. අඩු වයසින් මැරිලා යනවා. මෙන්න මේවා මේ කරුණාවෙන් තොරවීමේ මෙලවට පරලොවට ලැබෙන ආදීනව. මෙන්න මේ කරුණු හොඳින් හිතට ගාවද්ද ගන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම කරුණාව වැඩිීමේ, කාරුණිකත්වයේ ආනිසංසන් සලකන්නට ඕන. කරුණා භාවනාවෙන් ලැබෙන ආනිසංස මෙතෙකයි කියලා කියන්නට බෑ. කෝටි ගණන් ಜಾතිවල පුරුදු කරන ලද මහ කරුණා සමාපatti ඥානේ හිමි අප භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ දවසකට අවම වශයෙන් දෙවරක් සූවිසි කෝටි ලක්ෂ වාරයක් මහ කරුණා සමාපත්තියට සමවදිනවා. ඇයි ඒ සමවදින්නේ? ලෝකයක් සුවපත් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ ලෝකයක් සුවපත් කරන බලාපොරොත්තුව කවද්ද පිහිටෙව්වේ? ඒ සම්බුදුරජාණන් වහන්සේ ඈත සංසාරේ දවසක බුද්ධෝහං බෝධිසාමි, මම ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්ව ලෝ සතුන්ට අමා දහම් වදාරනවා, ලෝ සතුන්ට ධර්මය අවබෝධ කරවනවා. බලන්න, කරුණා සිතවිල්ලක අනුහස පළමු කොට මම ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. අන් අයට කරුණාව දක්වන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඉන් අනතුරුව කරුණාව දක්වනවා. මුත්තෝහම් මෝචයේ පරේ, මම පළමු කොට අතමිදී ලෝ සතුන්ට කරුණාව දක්වන්නට තරම් සුදුසු හදවතක් ඇති කරගෙන ලෝ සතුන්ට කරුණාව දක්වනවා. නැත්තම් මෝචයේ පරේ, අන් අය දුකින් මුදවනවා. තින්නෝහං තාරයිසාමි, මම පළමු කොට සසර රුදුරු මරු කතරින් සමුගන්නවා. අන් අයටත් කරුණාවෙන් ඒ මාවත කියා දෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ඉපදිච්ච හැටි. ඒ විදිහට තමයි
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සත සහස්‍රයන්හි මේ කරුණාව පුරුදු කළේ. සැබවින්ම මේ කරුණාව මෛත්‍රියටත් වඩා යම් පමණකට ගැඹුරු ධර්මතාවයක්. එනිසායි තථාගතයන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් අනතුරුව කරුණා භාවනාව ගැන දේශනා කරන්නේ. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරපු අයට කරුණා භාවනාවත් බොහෝම ඉක්මනින් වඩන්නට පුළුවන්. මේ කරුණා භාවනාවේ අනුහස් අපමණයි. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ වදාරනව බුදුරජාණන් වහන්සේ අච්චරා සංඝාත මත්තම්පිචේ භික්කවේ භික්ඛු මහණෙනි අසුරු සැනක් ගසන මොහොතක් හෝ යම් කිසි කෙනෙක් කරුණා භාවනාව වඩනවා නම් යම් භික්ෂුවක් කියමුකෝ ඒ භික්ෂුව කරුණා භාවනාව ඉතා සුළු මොහොතක් වඩනවා නම් ඒ භික්ෂුව ශාස්ත්‍රූන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන කෙනෙක්. ඒ වගේම ඒ අවවාදයට අනුව ක්‍රියා කරන කෙනෙක්. ගුණයෙන් හිස් වෙන්නේ නැතිව ලෝවාසීන් පූජා කරන දානි වළඳන කෙනෙක්. යම් කිසි කෙනෙක් ඒ කරුණාව අතිශයින් බහුල කරයි නම් ඔහු මේ ලෝකයට සලසන යහපත අප්‍රමාණයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් එනිසා මේ කරුණා භාවනාව වැඩීමෙන් චතුස්ක ක්‍රමයෙන් 3 වන ධානය දක්වාද පංචක ක්‍රමයෙන් 4 වන ධානය දක්වාද සිත සමාධිමත් කිරීමේ හැකියාව ඇති වෙනවා. ඒ වගේම මුදිතා භාවනාවට ඉන් ඔබේ ඇති සෙසු භාවනාවන්ට මේ කරුණා භාවනාව උපනිශ්‍රේ වෙනවා. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමෙන් හිතයිශී භාවය ප්‍රාර්ථනා කළ ඒ භාවනාව වඩන පුද්ගලයා සත්වයන් දුකින් පීඩිතව ඉන්නවා දැකලා කරුණාව වැඩීමෙන් ඒ දුක්ඛිතයන්ගේ දුක් දුරු කරලා සැපසේ ඔවුන් සිටිනවා දැකීමෙන් සතුටු වීමේ හැකියාවයි මේ කරුණා භාවනාව තුළින් දියුණු කරන්නේ. කරුණා භාවනාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවිහිංසා සංකල්පය සම්පූර්ණ වෙනවා. දෙවන මාර්ගාංගේ වැඩෙනවා. උපචාර අර්පණා සමාපatti බලය පාදක කරගෙන විදර්ශනා වඩලා මගඵල ලබා නිවන් සෝයෙන් සැනහීමේ වාසනාව හිමි වෙනවා. මෛත්‍රී භාවනාවෙහි බුදුරජාණන් වහන්සේ 11 ආනිසංසයක් වදාලානි. සුඛං සුපති සුඛං පටිබුද්ධති ආදී වශයෙන් ඒ සියලු ආනිසංස මේ කරුණා භාවනාවෙන් ලැබෙනවා. ඉතින් එනිසා ඒ විදිහට මේ කරුණා භාවනාවෙන් සැලසෙන සිත අප්‍රමාණයි කියලා ඔබ පළමු කොට අවබෝධ කරගෙන කරුණා භාවනාවේ වටිනාකම, කරුණා භාවනාවේ අනුහස, කරුණා භාවනාවෙන් ඔබට අන්‍යයන්ට මෙලොවට පරලොවට සැලසෙන ශාන්තිය හොඳට මෙනෙහි කරලා බොහොම සාදර භක්තියෙන් යුතුව ආදර ගෞරවයෙන් යුතුව මේ කරුණා භාවනාවත් වඩන්නට පුහුණු වෙමු. මේ ලැබිච්ච ජීවිතයේ මේ වගේ වටිනා ගුණධර්ම දියුණු කරගන්නවා හැර වෛරීන් අතර තිරිසංගත ලෝකයක වෙනයම් අභාව්‍ය තැනක උපන්න කවදා කරුණා භාවනාව වඩන්නද? කරුණා භාවනාවක් ගැන හිතන්නවත් පුළුවන්ද? ඉතින් එනිසා මේ භාවනාව වඩනකොට පළමු කොට ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි කරුණාව වඩන්නට යන්නේ නැහැ. ප්‍රිය පුද්ගලයෝ කෙරෙහි මෛත්‍රිය වඩනකොට ඒ මෛත්‍රිය රූහණීය නොවන හැටි ක්‍රමානුකූලවයි ඒ මෛත්‍රිය රූහණීය වන විදිහට මෛත්‍රිය වඩන්නට ඕන කියලා අපි ඒ කාරණා සිහිපත් කරලා දුන්නා. මේ කරුණා භාවනාවේදී එබඳු ප්‍රිය පුද්ගලයන් කෙරෙහි අතිප්‍රිය පුද්ගලයන් කෙරෙහි පළමු කොට කරුණා භාවනාව පුරුදු කරන්නේ නැහැ. ඒ වගේම වෛරී පුද්ගලයෝ ඉන්නවා නම් එහෙම කෙනෙක් කෙරෙහි පළමු කොට කරුණා භාවනාව වඩන්නේ නැහැ. ඒ වගේම මියගිය පුද්ගලයන්, ලිංග විසභාග පුද්ගලයන් ඒ අත්ව පිළිබඳවත් පළමු කොට කරුණාව වඩන්නේ නැහැ. එහෙනම් පළමු කොට කෙබඳු පුද්ගලයෙකුටද කරුණාව වැඩි යුත්තේ? බුදුරජාණන් වහන්සේ විභංග පාළියේදී වදාරනවා සියලු දෙනාට පළමුවම කරුණා කළ යුතු ආකාරය ඇති අතිශයින්ම දුකට පැමිණිච්ච, ඒ කියන්නේ කාය දුස්චරිතාදියෙන් යුක්ත වූ, ඇතැම් විට සිඳින ලද අත්පා ඇති, කබලක් අරගෙන ආහාර පාන යදිමින් ගමන් කරන, ඇතැම් විට අම්බලමක අගුපිලක එහෙම නැත්නම් මහමගක වැතිරිලා, සමහර විට අතින් පයින් තුවාල වලින් පණුවන් වැగిරෙන
අන්නේ තත්වයට පත් වෙලා ඉන්න බැගෑපත්ව හඬන විලාප දෙන අන්නේ මගේ දුක්ඛිත කෙනෙකු දැකලා අනේ මේ පුද්ගලයා දුකට පැමිණිලා මේ පුද්ගලයා දුකින් මුදවා ගන්නම නම් හොඳයි කියලා අන්නේ චිත්තෝත්පාදේ උපදවනවා. අනේ මේ පුද්ගලයා දුකින් අත මිදෙනවා නම් අනේ නිදුක් වේවා අන්න උපදිනවා හදවත ඇතුලින් කාරුණික සිතුවිල්ල. ආන්නේ වාගේ පුද්ගලයෙක් දැකලා ඒ අරමුණ හොඳට හිතට අරගෙන නිදුක් වේවා මේ පුද්ගලයා කියන මෙන්න මේ පිවිතුරු හැඟීමයි කරුණාවේ ආරම්භක මූලාරම්භණයේ හැටියට අපි උපදවන්නේ. ඒ බඳු පුද්ගලයෝ දකින්න නැත්නම් කුමක්ද කළ යුත්තේ? මේ ලෝකේ ඉන්නවා පස්කම් සුව විඳින, ඒ වගේම බොහෝ සැප සම්පත් විඳින, තුන්දොරින්ම පව්කම් කරන අය. නොඑක් විදිහේ පුද්ගලයෝ ඉන්නවානේ. බොහෝ ධනෙ තියෙනවා, සැප සම්පත් විඳිනවා, හැබැයි බරපතල පව්කම් කරමින් තමයි ජීවත් වෙන්නේ. අන්න එහෙම පුද්ගලයෙක් අරමුණු කරගෙන කරුණාව වඩන්නට ඕනි. කොහොමද එහෙම කරන්නේ? අනේ මේ පුද්ගලයා පෙර කළ පින් නැතිව දැන් බොහෝම සුවසේ සැදී පැහැදී පස්කම් සුව විඳිමින් ඉන්නවා. එහෙම වුණත් මෙයා කයිනුත් පව් කරනවා, වචනේනුත් පව් කරනවා, සිතිනුත් පව් කරනවා. මෙහෙම පව්කම් කරලා මේ ලැබිච්ච ලස්සන ජීවිතය අහිමි කරගෙන සතර අපායේ ඉපදිලා අනාගතයේ අන්ත දුක් විඳිනවා. දුම්නස් විඳින්න සිද්ධ වෙනවා. අන්න එහෙම හිතලා අනේ මේ පුද්ගලයා කරුණාව ලැබිය යුත්තේ. අනේ මොහු නිදුක් වේවා, නිරෝගී වේවා. අන්නේ ක්‍රමයෙන් ඒ පුද්ගලයා පිළිබඳව කරුණාව උපදිනවා. ඒ විදිහට ඒ බඳු පුද්ගලයෙක් පළමු කොට තෝරාගෙන මේ කරුණා චිත්තෝත්පාදය ඇති කරගෙන ඉන් අනතුරුව ක්‍රමානුකූලව ප්‍රිය පුද්ගලයා කෙරෙහි ඉනික්බිතිව මධ්‍යස්ථයා කෙරෙහි ඉනික්බිතිව තමාට යම් අහිතවත් පුද්ගලයෙක් වේ නම් ඔහු කෙරෙහි මේ විදිහට අර මෛත්‍රී භාවනාව වඩන ආකාරයෙන්ම මේ කරුණා භාවනාව ප්‍රගුණ කරන්නට ඕන. මෙසේ කරගෙන යද්දී ඇතැම් විට ක්‍රෝධ සහගත චින්තාවන් උපදින්නට පුළුවන්. එහෙම වුණොත් මෛත්‍රී භාවනාවෙන් ඒ කරුණ සංසිඳවන්නට ඕන. ප්‍රහාණය කරලා නැවත වතාවක් කරුණාව උපදවන්නට ඕන. ඉතින් සංසාරේ පින් කරපු කෙනෙකුට මේක අමාරු දෙයක් නෙමෙයි. අපි හැමදෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වුණේ පෙර කරන ලද පින් නැති නිසානේ. ඉතින් ඒ වගේ කෙනෙකුට මේ කරුණා භාවනාව වඩන්නට පුළුවන්. මේ ලෝකේ අපට දැක ගන්න ලැබෙනවානේ ඥාති ව්‍යසන, රෝග භෝග ව්‍යසන මේ වගේන් යුක්ත පුද්ගලයෝ. ඒ වගේ දකින්න ලැබෙන, එහෙම නැත්නම් අපට අහන්න ලැබෙනවා අසවලා හෝ අසවල් පිරිස හෝ මෙහෙම දුකටපත් වෙලා කියලා. ඒ විදිහට හිතලත් ඒ පුද්ගලයෝ නිදුක් වේවා ආදී වශයෙන් මේ කරුණා භාවනාවට අරමුණක් ගන්නට පුළුවන්. ඒ වගේම මේ ලෝකේ ඉන්නවා බොහොම හොඳ අය, ගුණ යහපත් අය, සත්පුරුෂයෝ ධර්මයේ විනය හැසිරෙනවා. ඒ අය දැකලත් අපට පුළුවන් කරුණාව උපදවන්න. කොහොමද? මේ ජීවිතයේ කොයි විදිහට ජීවත් වුණත් අනේ මේ අය මගඵල ලබලා නැත්නම් මාර්ගඵල ප්‍රතිවේධයක් සිද්ධ කරලා නැත්නම් එයාට ඒකාන්තයෙන් කවදා හෝ දවසක මේ සසර ගමන තුල දුකට වැටෙන්න සිද්ධ වෙනවා, නිරේ වැටෙන්න සිද්ධ වෙනවා. එනිසා ඔවුනුත් සැබවින්ම කරුණාවට බඳුන් වන සත්වයා. මෙන්න මේ විදිහට මුලපටන් මේ කරුණාව ක්‍රමානුකූලව දියුණු කරන්නට ඕන. නැවත මා ඔබට කියන්නම්, අන්ත වූ අසරණයෙක් දැකලා යම්සේද කරුණාව උපදවන්නේ අන්නේ අරමුණගෙන කොහොමද නිදුක් වේවා, නිදුක් වේවා, නිදුක් වේවා කියන පැතුම හදවතේ උපදවන්නේ. අන්නේ ක්‍රමයෙන් ඒ අහිංසකයා කෙරෙහි එහෙම කෙනෙක් හොයාගන්න බැරි නම් පංච දුස්චරිතය කරන සැප සම්පත් විඳින කෙනෙක් කෙරෙහි එහෙම කෙනෙකුත් නැත්නම් ඔබට අසන්නට හෝ දකින්නට හෝ ලැබෙනවා යම් බඳු ව්‍යසනයකටපත් වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙකුත් සොයා ගන්නට නැත්නම් සැපසේ හොඳින් ඉන්න කෙනෙක් එහෙම ගත්තත් කමක් නැහැ. මේ කියපු ආකාරයෙන් තාම වැදගත් වන්නේ කරුණාවිතා ඉක්මනින් දියුණු කළ හැකි වන්නේ අර අන්ත අසරණ දුකටපත් වෙද මුලින් කියපු ලක්ෂණ වලින් තියෙන පුද්ගලයෙක් තෝරා ගැනීම. එවන් පුද්ගලයෝ මේ ලෝකයේ දකින්නට බොහොම සුලභයි. එනිසා අපට ඒ ආකාරයෙන් ඒ කාරණාව ප්‍රගුණ කරන්නට පුළුවන්. ඒ වගේම මේ ලෝකේ දුකටපත් වෙලා ඉන්න මිනිස්සු හෝ තිරිසංගත සතුන් හෝ දැක්කට පස්සේ බොහෝ සෙයින් කෙනෙකුට ඇති වෙනවා අනේ මෙයා දුක් විඳිනවානේ, මෙහෙම විඳෝ ඉන්නවට වඩා හොඳයි මිය පරලව යන එක කියලා. එහෙම හිතනවා නම් එතන කරුණාවක් උපදින්නේ නැහැ, ද්වේෂයක් උපදින්නේ. තමාට අරමුණ රුස්සන්නේ නැති නිසා, ඒ අරමුණෙන් තම හදවත කම්පණය වෙන නිසා, නැත්තම් ද්වේෂ සහගත වෙන නිසායි ඔහු කල්පනා කරන්නේ. එහෙම නැත්තම් අනේ අනිච්චං මේක තමයි සංසාරේ හැටි. එහෙම හිතනවා නම් ඒත් කරුණාසිතුවිල්ල උපදින්නේ නැහැ. අනේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කර්මයටනේ, කර්මයෙන් හින්දා එහෙම සිද්ධ වෙන්නේ.
එහෙම නැත්නම් අනේ මේ ඇත්තට මෙහෙම වෙලා මදි ආදී වශයෙන් යම් කෙනෙක් එහෙම හිතනවනම් ඒත් කරුණාව උපදින්නේ නැහැ. එහෙනම් කරුණාව උපදින්නේ කොහොමද? සත්පුරුෂයෙක් හැටියට ඒ පුද්ගලයාගේ දුක විපත දිහා බලන්නට පුළුවන්. එහෙනම් ඔබ සත්පුරුෂයෙක් ලෙස ඒ වගේ පුද්ගලයෙක් දිහා බලන්නට පුරුදු වෙන්නට ඕන. එහෙම බලලා ඒ අරමුණ හොඳට හිතට අරගෙන අපි හිතමුකෝ මහා මග්ගක ගමන් කරනකොට හදිසියෙම ඉබඳු දුකටපත් වෙච්ච යාචකත්වයෙන් ජීවත් වන ඔය කීප විදිහේ අසරණ කෙනෙක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ අසරණ කෙනා හොඳට ඒ ස්වභාවයේ ඒ වැටිලා ඉන්න තත්ත්වයේ හිතට අරගෙන ඒ සටහන හොඳට හිතට අරගෙන ඉන්න අනතුරුව ගෙදෙට්ට ඇවිල්ලා එහෙම නැත්නම් විවේක තැනක ඉඳගෙන මේ වගේ කාලයක නම් ඒ බඳු අරමුණු ඔබට බොහොම පහසුවෙන් දැක ගන්න පුළුවන්. එහෙම දැකගෙන ඒ අරමුණ හිතට කාවද්දගෙන ඒ පුද්ගලයා පිළිබඳව කරුණාව පතුරවන්න ආරම්භ කරනවා. අහෝ මේ පුද්ගලයා දුකටපත් වෙලා ඉන්නවා. මෙයා දුකින් මුදවා ගන්න ලැබෙනවා නම් බොහොම හොඳයි කියලා. මේ කරුණා චිත්තය, කරුණා සිතවිල්ල, කරුණා සංකල්පය නැවත නැවත හදවතෙහි ජීවත් කළ යුතුයි. මෛත්‍රී භාවනාවේ සහ කරුණා භාවනාවේ වෙනසක් තියෙනවා. මෛත්‍රී භාවනාව නැත්තම් මෛත්‍රිය ඉඳුරාම පටිඝයට විරුද්ධ ධර්මයක්. පටිඝය නම් වූ චෛතසිකයට, ද්වේෂය නම් වූ නැත්තම් ව්‍යාපාදය නම් වූ චෛතසිකයට විරුද්ධ ධර්මය තමයි මෛත්‍රිය කියලා කියන්නේ. කරුණාව විහිංසාවට විරුද්ධ ධර්මයක්. විහිංසාව කියන මේ ධර්මය පරමාර්ථ වශයෙන් ගත්තොත් ද්වේෂ සහගත දේශයම තමයි. සුවදුක් ආදී භේදයක් නැතුව සියලු සත්වයන් මිත්‍රත්වයෙන් අරමුණු කිරීම තමයි මේ මෛත්‍රියේ ස්වභාවය. කරුණාව දුක්ඛිත සත්වයන් කෙරෙහිම තමයි උපදවන්නේ. දුක්ඛිතයන්ම තමයි කරුණා භාවනාවට අරමුණු වෙන්නේ. මේ කාරණයෙන් මෛත්‍රිය සහ කරුණාවේ ඇති වෙනස හඳුනා ගන්නට පුළුවන්. මේ කරුණා භාවනාව වඩන සෑම සිතකම මේ මෛත්‍රිය පහළ වෙනවා. මෛත්‍රිය නම් වූ චෛතසික ධර්මයේ පහළ වෙනවා. හැබැයි කරුණාව වඩද්දී මෛත්‍රිය නම් වූ නැත්තම් අව්‍යාපාදේ නම් වූ චෛතසිකේ නෙමෙයි බලවත් වෙන්නේ, කරුණාව නම් වූ චෛතසිකය. හැබැයි අව්‍යාපාදේ හෙවත් මෛත්‍රිය නම් වූ චෛතසිකය බලවත් වීම කරුණාව නම් වූ චෛතසිකයේ බලවත් වීමට හේතුවක්. වෙනත් විදියකින් කිව්වොත් මේ කරුණාවත් මෛත්‍රියත් යුගනන්ද වැඩෙමින් කරුණාව බලවත් වන ආකාරයෙන් සිත හසුරුවනකොට ආන්නය කරුණා භාවනාව බවට පත් වෙනවා. කරුණාව ප්‍රකාශ කරන නැත්නම් කරුණාව පිළිබඳව අදහසක් හිතට ගත හැකි බොහෝ වචන තියෙනවා, බොහෝ විතර්කයන් තියෙනවා. ඒ අතරින් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා කියන මෙන්න මේ පද 4 කරුණාව වඩන කෙනෙකුට බොහෝම ප්‍රමාණවත්. නැවත මා කියන්නම්, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා. ඔබට මේවා වැටහෙනවා නිදුක් වීම කියන්නේ කුමක්ද, නිරෝගී වීම කියන්නේ කුමක්ද? ඒ දෙක නිසාම සුවපත් වීම කියන්නේ කුමක්ද? සැබවින්ම දුකින් අත මිදීම කියන්නේ කුමක්ද? මෙන්න මේ කාරණා හොඳට සිතට අරගෙනයි මේ කරුණා භාවනාව ඉදිරියට ප්‍රගුණ කරන්නේ. මුලින් කිව්වා වගේ දුකටපත් වෙච්ච පුද්ගලයෙක් දැකලා හෝ එබන්දෙක් ගැන අහලා හෝ හදවතේ උපන් කරුණා ගුණය භාවනා වශයෙන් දියුණු කරන්නට බලාපොරොත්තු වන කෙනා මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් කිව්වා වගේ මුලින් සීලය සම්පාදනය කරලා විවේක ස්ථානයක වාඩි වෙලා හෝ හිටගෙන හෝ කෙබඳු ඉරියව්වකින් හිටියත් මේ කරුණා භාවනාවට, බ්‍රහ්ම විහාර භාවනාවලට ඒක ප්‍රශ්නයක් වන්නේ නැහැ. වඩාත් හොඳයි පළමු කොට පුහුණු වෙද්දී සුදුසු ආසනයක වාඩි වෙලා ගත නිසල්මන්ව තබාගෙන ඒ අරමුණට හිත ඇතුලේ වැඩෙන්නට ඉඩ දීලා කටයුතු කිරීම. ඉතින් ඒ බඳු කාරුණික පුද්ගලයෙක් නැත්තම් කරුණාවට භාජනය වන පුද්ගලයෙක් තමා ඉදිරියේ ඉන්නවා වගේ සලකාගෙන මේ භාවනාව පටන් ගන්නට ඕන. එහිදී ඒ දේ සිද්ධ වන ආකාරය පිළිබඳව අපගේ ගුරුතුමෝ ක්‍රමවේද ගණනාවකින් අපට උගන්වලා තියෙනවා. සමහර අවස්ථාවලදී අපේ ගුරුතුමෝ අපට ප්‍රකාශ කරනවා ඒ කරුණා භාවනාව මුලින් ප්‍රකට කරද්දී පුද්ගලයාගේ නම දන්නවනම් ඒ නම කියමින්ම වචනයෙන් අපි හිතමු තිස්ස කියලා. තිස්ස නිදුක් වේවා, තිස්ස නිදුක් වේවා, තිස්ස නිදුක් වේවා ආදී වශයෙන් මේ මූලික කරුණා සිටවිල්ල හිත ඇතුලේ වඩවා ගැනීම පිණිස ප්‍රයත්න ගත යුතුයි, නැත්නම් කටයුතු කළ යුතුයි. ඉතින් ඒ විදිහට ඔහුගේ නම සිහි කරමින් හෝ මේ ගත්ත අරමුණ හිතට අරගෙන වචනයෙන් මුලින් ප්‍රගුණ කිරීම ඉතාම හොඳයි. නිදුක් වේවා, නිදුක් වේවා, නිදුක් වේවා, නිදුක් වේවා.
මේ විදිහට මේ නිදුක් වේවා කියන මේ වචනේ මේ සිතුවිල්ල බොහෝ වාර ගානක් ඒ පුද්ගලයා ආරමුණු කරගෙන වචනයෙන් කියමින් හිතින් කියමින් මේ දෙආකාරයෙන්ම හොඳට වෙලාව අරගෙන සිද්ධ කරනවා නැත්නම් වඩනවා. ඉන් අනතුරුව නිරෝගී වේවා කියන සිතුවිල්ල අරගෙන නිරෝගී වේවා නිරෝගී වේවා නිරෝගී වේවා ඒ විදිහට 100,000 වාරයක් වචනයෙන් සිතින් මේ සිතුවිල්ල තදින්ම හිතට කාවද්දනවා. ඉන් අනතුරුව නැවත කාලයක් මේ විදිහට සිද්ධ කරලා නිදුක් වේවා නිරෝගී වේවා කියන මේ පද දෙක එකතු කරලා නැත්නම් මේ අදහස් දෙක එකතු කරලා මේ අදහස් දෙකම එකටම තම හදවත ඇතුලේ දියුණු කරනවා නැත්නම් ප්‍රගුණ කරනවා. තව කාලයක් යනකොට හොඳට ඒ සිතිවිල්ල වැඩෙනකොට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මේ අදහස් තුනම හිත ඇතුලේ හොඳට වඩනවා. තව ටික කාලයක් හොඳට කරගෙන ගිහිල්ලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා කියලා මේ විදිහට භාවනා කරනවා. වචනයෙන් කියමින් ඉන් අනතුරුව සිතින් කියමින් මෙහෙම කාලයක් කරගෙන යනකොට වචනයෙන් කියන එක අවශ්‍ය වන්නේ නැහැ. හිතට මේ සිතුවිල්ල තදින් කාවද්ද ගන්නයි වචනයෙන් ප්‍රගුණ කිරීම වැදගත් වන්නේ. ඉතින් එහෙම වචනයෙන් ප්‍රගුණ කරලා කාලයක් යනකොට මේ සිතුවිල්ල කරුණා සිතුවිල්ල හොඳට තදින් කාවද්ද ගන්නවා. එහෙම කාවද්ද ගත්තාම දැන් ඔබ කරුණා භාවනාව සඳහා තෝරාගත්තේ දුක්ඛිත කෙනෙක් නම් අන්තසරණයෙක් නම් ඔහු පිළිබඳවයි මේ විදිහට කරුණාව වඩන්නේ. එහෙම කරුණාව වඩද්දී ඔබේ හදවතේ ඔබට වැටහෙනවා කරුණාව වැඩෙනවා නම් ඔබට තේරෙනවා දැන් මේ පුද්ගලයා පිළිබඳව සැබෑ කරුණාවක් මා හදවතේ ඇති වෙනවා කියලා. එහෙම ඇති වුණා කියලා. අන්නේ අවස්ථාවටපත් වුණාට පස්සේ ඔබ ක්‍රමානුකූලව ප්‍රිය පුද්ගලයෙකු තෝරාගෙන ඔහු පිළිබඳව කරුණාව වඩනවා. ඉන් අනතුරුව මධ්‍යස්ථ පුද්ගලයෙක් තෝරාගෙන ඉන් අනතුරුව ඔබට යම් අහිතවත් කෙනෙක් වේ නම් ඔහුත් තෝරාගෙන අර මෛත්‍රී භාවනාවට කියපු ආකාරයෙන්ම ක්‍රමානුකූලව මේ මෛත්‍රිය හොඳට වඩමින් සීමා සම්භේදය කියලා මෛත්‍රී භාවනාවේ හැඳින්වූ ඒ අවස්ථාව දක්වාම මේ කරුණා භාවනාව ක්‍රමානුකූලව දියුණු කරනවා. ඉතින් කෙනෙකුට ඒ බඳු සතුරන් නැත්නම් අහිතවතුන් අරමුණු කරන්නට නැත්නම් විශේෂයෙන් හිත අරමුණු කරන්නට අවශ්‍ය නැහැ. මේ පිළිවෙල කියන්නේ ඕනෑම කෙනෙකුට ආරම්භයේ පටන් මේ භාවනාව ඉතා නිවැරදිව කරගෙන යාම පිණිසයි. කෙනෙකුට හිතන්නට පුළුවන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා මෙන්න මේ සිතවිල්ල ආරම්භයේම කෙනෙකුට උපදවන්න පුළුවන් නම් ඒ ඔස්සේ අර්පණාව දක්වා නැත්නම් ධානය දක්වා නැත්නම් සමාධිය දක්වා හිත වඩන්නට පුළුවන්. සංසාරේ මේ භාවනා ප්‍රගුණ කරපු අය මේ අවස්ථාව පහසුවෙන් උපදවා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවක් හදවතේ තියෙන පිරිසුදු සීලයක් ජීවිතයේ තියෙන මේකේ පොදේ ආදරයෙන් ගෞරවයෙන් විතර්ක කරන්නේ නැතිව මේක හරියයිද මේක වරදිද ආදී වශයෙන් එහෙම විතර්ක කරන්නේ නැතුව මෙන්න මේ ආකාරයෙන් මුලපටන් මේ කාරුණික සිතවිල්ල කරුණා සිතවිල්ල හොඳට ප්‍රගුණ කරනවා. එහෙම ප්‍රගුණ කරගෙන යද්දී මේ පුද්ගලයාට පුළුවන් මෛත්‍රී භාවනාවේ කිව්වා වගේ මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා මම නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි දුකින් මිදෙමි කියලා මෙහෙම භාවනා කරන්න පුළුවන්. එහෙම කැමැති තාක් කාලයක් මේ විදියට හිත වඩලා ඉන්න අනතුරුව ක්‍රමානුකූලව අර මා ඔබට මුලින් කියපු දුක්ඛිත පුද්ගලයා ආරමුණු කරගෙන හොඳට කරුණාව වඩලා ඉන්න අනතුරුව හිතවතා ඉන්න අනතුරුව මධ්‍යස්ථ පුද්ගලයා ඉන්න අනතුරුව අහිතවන්තෙක් වේ නම් ඔහු ආදී වශයෙන් මේ පුද්ගල කොටස් සම්බන්ධයෙන් වෙන්වෙන් වශයෙන් හොඳට හිත හුරු කරලා මේ ක්‍රමයෙන් ඔබ කරුණා භාවනාව ඉදිරියට දියුණු කළ යුතුයි. කරුණා භාවනාවෙන් උපචාර අර්පණා සමාපatti උපදවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ විදිහට කරුණාව වැඩිමෙන් පසු තමා ඒ වගේම දුක්ඛිත වූ ඒ පුද්ගලයා ඊළඟට හිතවතා මධ්‍යස්ථයා අහිතවන්තයා කියන මේ සියලු පුද්ගල කොටස් වෙනසක් නැතිව අරමුණු කරමින් ඒ කරුණාව පතුරවන්නට කරුණාව වඩන්නට කරුණා චිත්තෝත්පාදය ඇති කරන්නට ඔබට හැකියාව ලැබෙනවා නම් අන්නේ අවස්ථාවට තමයි සීමා සම්භේදය කියලා පෙන්වා දෙන්නේ. මේ අවස්ථාව පසු කිරීමෙන් අනතුරුව ඔබට මේ කරුණා භාවනාව වඩාත් හොඳින් කරගෙන යන්නට පුළුවන්. ඒ විදිහට ප්‍රගුණ වුණාට පස්සේ සියලු සත්වයෝ අරමුණු කරගෙන දිසා වශයෙන් වේවා එහෙම නැත්නම් යම් ප්‍රදේශයක වෙසෙන සත්වයෝ වේවා සියලු සත්වයෝ අරමුණු කරගෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා නිරන්තරයෙන් භාවනා කරනවා. මේන් එක අදහසක් නැත්නම් එක පාඨයක්, එක වචනයක් ප්‍රකාශ කරමින් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ ක්‍රමානුකූලව භාවනාවට ගන්නවා. ඉතින් කෙනෙකුට පුළුවන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා කියන මේ ආකාරයෙන් කරුණාව වඩන්නට. මේ විදිහට කරුණාව වැඩිමෙන් පසු අවස්ථාව යාට ලැබෙනවා උපචාර සමාධිය, අර්පණා සමාධිය දක්වාම හිත දියුණු කරන්න මෛත්‍රී භාවනාවේදී හඳුන්වා දුන්නා වගේ ඒ භාවනාව ඕදිසෝ පරණ වශයෙන් හෝ අනෝදිසෝ පරණ වශයෙන් හෝ දිසා වශයෙන් හෝ පතුරවන්නට පුළුවන්. ඉතින් මේ කරුණාව ඒ විදිහට පතුරවනකොට එක කරුණා භාවනාවක්, කරුණා චේතෝ විමුක්තියක්, කරුණා ධානයක් බවට පත්වෙන අවස්ථාවට එනවා. ඉතින් මේ කරුණා භාවනාවේදී හොඳට ප්‍රගුණ කරපු ශ්‍රාවකයාට පුළුවන් තමන්ගේ අභිමත ආකාරයෙන් මේ කරුණා භාවනාවට සත්වයන් බඳුන් කරගන්නට. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සියල්ලෝම අනුකම්පා කළ යුතු පුද්ගලයෝ. අපි හිතමුකෝ පස්පව් කරන ඇත්තෝ, දස අකුසල් කරන ඇත්තෝ, වැරදි වැඩ කරන ඇත්තෝ ඉන්නවනම් ඒ ඇත්තෝ පවා අනුකම්පාව කරුණාව ලැබිය යුත්තෝ. ඉතින් මේ හැම කෙනෙක්ම අවසානයේ අරමුණු කරගෙන යාට පුද්ගල කොටස් වශයෙන් වේවා, දිසා වශයෙන් වේවා මේ කරුණා භාවනාව හොඳට ප්‍රගුණ කරන්න පුළුවන්. අපට පුළුවන්කම ලැබෙනවා මේ විදිහට කරුණාව දියුණු වෙනකොට ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන්. අපි හිතමුකෝ වැරදි කරන කෙනෙක්, අපි හිතමුකෝ ප්‍රාණඝාතය කරන කෙනෙක්. අනේ මේ සත්වයෝ ප්‍රාණඝාතයෙන් අත මිදෙත්වා. එහෙම හිතුවොත් කරුණාවක්මයි එතන වැඩෙන්නේ. ප්‍රාණඝාතයෙන් වළකීවා, හිංසාවෙන් වළකීවා, කරුණාවන්තයෙක් වේවා, කරුණාවන්තයෙක් වේවා, සොරකමින් වළකීවා, සියලු පාපයෙන් අත මිදේවා, සුවපත් වේවා. මේ විදිහට මේ කරුණාව වඩන්නට පුළුවන්. කැමැති ආකාරයෙන් කරුණාවේ අනුහස විඳිමින්, කරුණාවෙන් භරිත හදවතක ඇති සුවපත් භාවය ප්‍රත්‍යක්ෂ කරගනිමින් මේ කරුණා භාවනාව කරනකොට කරුණා භාවනාව තුළ පංච නීවරණයන් සංසිඳෙනවා. පංච නීවරණයන් සංසිඳිලා උපචාර අර්පණා සමාධීන්ගෙන් හිත සමාධිමත් වෙනවා. අන්නේ සමාධිය පාදක කරගෙන ඉන්න අනුතුරු ඔහුට පුළුවන් කුමක්ද? විදර්ශනාව ආරම්භ කරන්නට. ඒ සමාහිත බව, ඒ නිහඬ බව, ඒ නිස්කලංක බව, ඒ සාන්ත භාවය, ඒ තන්පත් භාවය, තන්පත් මනෝභාවය පාදක කරගෙන පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකේ හට ගැනීමත්, නිරුද්ධ වීමත්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයත්, හේතුඵල ස්වභාවයත්, කර්මඵල ස්වභාවයත් තේරුම්ගෙන මාර්ගඵල ප්‍රතිවේදයේ පිණිස තම චින්තනය හසුරුවා ගන්නට ඒ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මඟ පෙන්වා වදාරනවා. ඉතින් එනිසා මේ විදිහටයි කරුණා භාවනාව සිද්ධ කරන්නේ. මේ දේ සිද්ධ කරගෙන යද්දී ඔබට යම් ගැටලු ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. ඒව ඔබට දෙවනුව දැනගන්නත් ලැබේවි. මේ කරුණා භාවනාව ඔබ කම්මැලි නොවි උවමනාවෙන් ප්‍රගුණ කරන්න. අසීමිත ආනිසංස ලැබෙනවා. මෛත්‍රියට යම්සේද ආනිසංස ලැබෙන්නේ, කරුණාවටත් එසේම ආනිසංස ලැබෙනවා. ඒ ආනිසංසයන් අස්පනා පිට දකින්න ලැබෙනවා. ඔබට ಜಾති අසරණ වන්නට සිද්ධ වන්නේ නැහැ. අම්බලමක මැරෙන්න සිද්ධ වන්නේ නැහැ. මහමග්ගක ඔබ අනාථයෙක් වන්නේ නැහැ. යාචකයෙක් වන්නේ නැහැ. මේ කරුණා භාවනාව වඩලා තිබ්බොත්. ඉතින් ඒ නිසා කරුණා භාවනාව හැමෝම වඩන්නට පුරුදු වෙන්න. ඒ වගේම කරුණා භාවනාව සිතින් වඩනවා වගේම කෙනෙකුට කරුණාවෙන් පිහිට වෙන්න පුළුවන් අවස්ථාවකදී මගහැර යන්නට එපා. කරුණාවෙන් පිහිට වෙන්න පුළුවන් සෑම අවස්ථාවකම කරුණාවෙන් පිහිට වීම කරුණා භාවනාව වැඩිවීමට, දියුණු වීමට සුදුසුකමක් වෙනවා. එනිසා ඒ කරුණා භාවනාව හදවතේ වැඩෙන්නට කරුණාබර වචන, කරුණාබර කායික හැසිරීම ඒකාන්තයෙන් උපකාර වෙනවා. එනිසා මේ කරුණා භාවනාව වඩන ඔබ කරුණාබර වචන, කරුණාබර ක්‍රියා, කරුණාබර සිතුවිලි කියන මේ තෙවදෑරුම් කර්මයන්ගෙන්ම කරුණා භාවනාව වඩමින් එය ධානයක් බවට පත් කරගනිමින් එම ධානය පාදක කරගෙන විදර්ශනා ඥානය දියුණු කරගෙන මග්ගඵල නිවනින් සැනසීම දක්වා මේ කරුණා භාවනාව ආදරයෙන් සේවනය කරන්න, භාවිත කරන්න කියලා මම ආරාධනා කරනවා, මතක් කරනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, සැනසීම ලබත්වා. අද මේ උතුම් ධර්ම දානය ඔබට ලබා දුන්නේ කතරගම රොෂාන් මුණසිංහ ලියනාරච්චි සහ මාතලේ සියුමි වික්‍රමසිංහ යන දෙපළ. එයත් බලාපොරොත්තු වෙනවා
49 වෙනි ජන්මදිනය සමරන කාන්ති මෑණියන්ටත් 55 වන ජන්මදිනය සමරන වර්ණසිරි පියාණන්ටත් ආශිර්වාද කරන්න. ඒ වගේම මාතලේ එයත්න්ගේ මෑණියන්ට පියාණන්ට පවුල්වල සියලු දෙනාට ආශිර්වාද කරනවා. තම නැන්දම්මාට ඒ වගේම මංගලිකා නැන්දට උදේනි ඒ වගේම ප්‍රදීප් මාම ලක්ෂිත තරිඳු කියන මේ පිරිසට ආශිර්වාද කරනවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් ලෝ සතුන් හැම දෙනා වෙතම මෛත්‍රිය කරුණාව පතුරවමින් සිත සාන්තිය අපේක්ෂා කරමින් මේ උතුම් ධර්ම දානය ලබා දුන් ඒ පින්වත් සියලු දෙනාටම මෙපින උතුම් අමා නිවන් පිණිස වේවා කියලා අපි ආශිර්වාද කරමින් අනුමෝදන් කරනවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඉරිදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාවයි අදත් ඔබට සමීප කළේ. ඒ උතුම් වූ සමාධිමත් හිතක් ඇති කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවි. අපේ නැවතත් ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව තුළ මේ දෙවන හෝරාව හැම විටම දේශනාවට සමගාමී වූ ධර්ම සාකච්ඡාව, ඒ වගේම අපේ ශ්‍රාවකයන් අපට යොමු කරපු දහම් ගැටලු මේවා සාකච්ඡා කරන අවස්ථාව පසුගිය මාසයකට වැඩි කාලයක් තුල මෛත්‍රී භාවනාව සම්බන්ධ ඉතා වැදගත් වූ කාරණාවලින් සුසැදි දේශන මාලාවක් ඔබ ශ්‍රවණය කරලා ඊට පසුව පිරිත පිළිබඳව පසුගිය සතියේදී කළ දේශනාව බොහෝ දෙනාගේ හිතට තදින් කාවැදිලා තිබෙනවා. මට බොහෝ දුරකථන ඇමතුම් පවා ලැබුණා මේ වැඩසටහන තුලදී පිරිත සම්බන්ධ විසමතු කරපු කාරණාවන් සම්බන්ධව පැසසුමට ලක් කරමින් විශේෂයෙන්ම Tamanට පිරිත පිළිබඳව තිබුණ අවබෝධය තවත් වැඩි දියුණු වුණායි කියන කාරණේ අපේ ශ්‍රාවකයෝ සිහිපත් කළා. ඒ නිසා සෑම විටම ඉරිදා සිත්නෙත් අසපුවේදී උතුම් භාග්‍ය තමයි ඔබට අපි ලං කර දෙන්නේ. අදත් අපට හැකියාවක් ලැබෙනවා විශේෂයෙන්ම මේ කරුණාව බ්‍රහ්ම වේරණයක් ලෙසින් අපි නිරන්තරයෙන්ම විග්‍රහ කරන කරුණාව අපි දැන සිටියට වඩා වැඩි අවබෝධයක් ලබන්නට හැකි වටපිටාවක් නැත්නම් ධර්මකාරණා අපට දැනගන්නට දවසේ අවකාශ ලැබුණා. එයත් තවදුරටත් අපේ හාමුදුරන් වහන්සේ ඇසුරේ විස්තරාත්මකව තවත් අනුශාසනා ලබන්නට මේ සාකච්ඡාමය අවස්ථාවේදී අපට හැකියාවක් ලැබේවි. ඒ උතුම් අවස්ථාව ඔබට තිරණ කරන්නට සූදානම් වන මොහොතේ නැවත වාරයක් අපි පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ අපි සති කිහිපයක්ම මාසයකට වැඩි කාලයක් මෛත්‍රිය සම්බන්ධව සාකච්ඡා කළ අනුශාසනාවන් සිදු කරන්නට යෙදුණ ඔබ වහන්සේ. ඒ වගේම අද දවස තුලදී මේ මතු කරපු කරුණාව පිළිබඳව සිහිපත් කරනකොට ස්වාමීන් වහන්සේ මෛත්‍රියයි කරුණාවයි එකක්ද? එහෙම නැත්නම් මේ දෙක අතර වෙනස මොන වගේ ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ? මොකද ඇතැම් වෙලාවට මෛත්‍රී සහගත හැඟීමම සමහරු කරුණාව ලෙසින් හඳුන්වනවා. මේ අතර සියුම් වෙනසක්ද තිබෙන්නේ? කොහොමද අපට ඒ වෙනස හඳුනා ගන්නට හැකියාවක් තිබෙන්නේ ස්වාමීන් වහන්සේ? සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන පූජනීය සදා වන්දනීය මහා සංඝරත්නයෙහි පාපියුම් වන්දනා කරමින් සමාව අවසර අයද සිටිනවා. පින්වත් වරුණ ඇතුළු ශ්‍රද්ධාවන්ත හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. වරුණ ඒ ආශිර්වාදයේ තුල කරුණාවත් මෛත්‍රියත් ගැබ් වෙලා තියෙනවා. එතකොට ඔබට වැටහෙනවා කරුණාව කියන්නේ කෙබඳු ධර්මයක්ද කියලා. පරදුක්ඛේ හදයන් කම්පතිති කරුණා. අන් අයගේ දුකෙහිදී හදවත උණුවන ස්වභාවයයි කරුණාව කියන්නේ. හැබැයි ශෝක කරන වැළපෙන ඔවුන් අනුව දුක්වන ස්වභාවය නෙමෙයි.
වරුණ. එතකොට කරුණාව සහ මෛත්‍රිය දෙකක්ද කියලා වරුණ ඇහුවනේ. කරුණාවට අරමුණ දුක්ඛිත සත්වයන්. මෛත්‍රියට අරමුණ සියලු සත්. ඒ කියන්නේ දුක්ඛිතද සුඛිතද නෙමෙයි සියලු සත්වයන් මෛත්‍රියට අරමුණු වෙනවා. කරුණාවට අරමුණු වෙන්නේ දුක්ඛිත සත්වයන් පමණයි කරුණාව භාවනාව තුළ අරමුණු කරන්නේ. ඒ වගේම වරුණ කරුණාව කියන්නේ වෙනම චෛතසික ධර්මයක්, මෙත්තා කියන්නේ වෙනම චෛතසික ධර්මයක්. එතකොට වරුණ කරුණාවෙන් තොරව මෛත්‍රිය පහළ වෙන්නට පුළුවන්. හැබැයි මෛත්‍රියෙන් තොරව කරුණාව පහළවන්නේ නැහැ. පැහැදිලි නේද වරුණ? එහෙමයි. කරුණාව කියන ස්වභාවය පහළ වෙන්නේ මෛත්‍රියත් සමගමයි. ඒ වගේම මෛත්‍රිය කියන මේ මෙත් වඩද්දී කරුණාව කියන චෛතසිකය නොයේදී මෛත්‍රිය නැත්තම් අද්වේෂය අව්‍යාපාදේ කියන ඒ චෛතසික ස්වභාවය වැඩිම වශයෙන් මෛත්‍රිය වඩන්නට පුළුවන්. ඕක තමයි වරුණ කරුණාවේ මෛත්‍රියේ තියෙන වෙනස. ඒ වගේම මෛත්‍රිය වරුණ වඩපු කෙනෙකුට තමයි කරුණාව වඩන්නට පුළුවන්. එනිසා මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ වෙච්ච කෙනාට ඊළඟට අවතීර්ණ විය යුතු తත්වය තමයි කරුණා භාවනාව වැඩිීමේ ඒ ස්වභාවය වරුණ. එහෙමයි සන්නස. සන්නස එතකොට දැන් අපිට ඇත්තටම දැන් ඔබ වහන්සේ සිහිපත් කළ ආකාරයටම අසරණ කෙනෙක් දුටුවාම තමයි කරුණාවක් පහළ වෙන්නේ. මතුවෙන්නේ හිතේ. එතකොට අපේ හැමදෙරනේ අපේ අසරණද නැද්දාදී කොටගෙන එහෙම මේ කරුණාවට හේතු බලපාලද කරුණාව ඇති වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ හිතේ ඒ යම් කෙනෙක්ගේ අසරණ භාවයත් එක්ක ඇති වෙන්නේ වැඩි වශයෙන්ම ශෝකය. එතන එතකොට ඒ කරුණාව විසින් ශෝකය මතුවෙන්න ඉඩකඩ තියෙන නිසා ඒක එතකොට කරුණාව නොවෙන්නත් පුළුවන් නේ සවනහස. අපේ සිත් තුළ මතුවෙන. ඔව් අරුණ කරුණාවට ළඟම ඉන්න සතුරා තමයි ඔය කියන ශෝකය. ශෝකය කියන ධර්ම ස්වභාවය පහළවන්නේ වරුණ හැම වෙලාවකම ව්‍යාපාදයක් සහිත සිතක, දේශයක් සහිත සිතක. ශෝකය කියන්නේම ද්වේෂය කියලා කියන්න පුළුවන් එක පැත්තකින්. එතකොට ඒ බඳු සිතක වරුණ කරුණාවක් පහළවන්නේ. කරුණාව කියන ස්වභාවය දැන් මෙහෙම හිතන්නකෝ. දැන් කවුරුන් හෝ අපි හිතමුකෝ වෛද්‍යවරයෙකු ළඟට ඊටාම අසරණ භාවයටපත් වෙච්ච දැඩි ගිලන් භාවයෙන් පෙළෙන හදිසියේ වැටිලා අත්පාතු වාල වෙලා සිඳිලා බිඳිලා කෙනෙක් අරගෙන එනවා. ඒ පුද්ගලයා අඬනවා, කෑ ගහනවා, මරලතෝනි තබනවා. හැබැයි වෛද්‍යවරයා ඒ පුද්ගලයා අඬද්දි කිසිසේත්ම සැලෙන්නේ නැහැ. වෛද්‍යවරයා බලන්නේ නුවණින් කොහොමද මෙයාට ඉක්මනින්ම ප්‍රතිකාර කරන්නේ. ලබා දිය යුතු පළමු ප්‍රතිකාරය කොමක්ද? මොහු ජීවත් කරවීම පිණිස. ඒක ඔහු කරලා ඉන්න අනතුර තමයි මොහුගේ අත්පා සකස් කරන්නේ කොහොමද? ආදී සෙසු ආබාධයන්ට ප්‍රතිකාර කරන්නේ. එතෙන්දි වෛද්‍යවරයා අර පුද්ගලයා හාඬනවද නැහැ. වැළපෙන්නේ නැහැ. අනුව ශෝක කරන්නේ නැහැ. හැබැයි යාගේ ඥාතීන් මේ ස්වභාවය දැකලා හඬන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, කෑ ගසන්නට පුළුවන්. අන්න ඒ වගේ මේ කරුණාව කියන ස්වභාවය හදවතේ ඇති කරගත්තාම හැම වෙලාවකම තව එකෙකුගේ දුකක් ඉදිරියේ අනේ කොහොමද මෙයා දුකින් මුදවන්නේ කියන ආකල්පයෙන් කටයුතු කරනවා විනාවරුණ. එයාත් එක්ක හඬන්නට, ශෝක කරන්නට, අපේ හිත ඇතුලේ ද්වේෂයක් ඇතිවන විදියට ඒ අරමුණ ග්‍රහණය කරනවා නම් එතන කරුණාව නැහැ. බොහෝ දෙනා අඬන්නේ වරුණ ඒ ආරම්මණය Tamanට දරන්න බැරි භාවය නිසා. ඒ අරමුණට කැමති නේ ආරම්මණයට ගැටෙනවා. එතකොට ඒ තුල කඳුළු වෙනවා, වැළපෙනවා, හඬනවා. එතන කරුණාවක් නැහැ. එනිසා සමාජය තුල යම් යම් පුද්ගලයන් අතර අදහසක් තියෙනවා අපි ඒ වගේ දුකක් ඉදිරියේ හැඬුවේ නැත්නම්, කඳුළු සැලුවේ නැත්නම් මෙයාගේ කිසිම හිතක් උණු වෙන්නේ නැහැ නේ කියලා. හැඬුවේ නැත්නම්, වැළපුන්නේ නැත්නම් අම්මා මැරිලවත් අඬන්නේ නැහැ නේ. තාත්තා මැරිලවත් අඬන්නේ. මේ මිනිස්සුගේ කිසිම හිතවල කරුණාවක් නැහැ නේ. එහෙමනේ කියන්නේ. කිතිම තෙත ගතියක් නැහැ නේ හිතවල. එහෙමත් කියනවනේ බොහෝ දෙනා. ඒක ඉඳුරාම වැරදි වරුණ. මහා බෝසතාණන් වහන්සේ දා තම පුත්‍ර රත්නය සර්පයෙකු දෂ්ට කරපු වෙලාවේ හැඬුවද? හැඬුවේ නැහැ, වැළපුණේ නැහැ, ශෝක කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට තමයි වරුණ කරුණාවේ උපරිම ඒ කරුණාව හඳුන්වනවා මහා කරුණාව කියලා. ඒක සමාපත්තියක් මහා කරුණා සමවත්. ඒතොර තථාගතයන් වහන්සේ බලනවා ලෝකයේ දෙස බලලා තථාගතයන් වහන්සේ ලෝ සතුන්ට පිහිට වෙන පුළුවන් හැම ආකාරයකින්ම පිහිට වෙනවා. අන්න කරුණාව. ඒතොර අපේ හිතවල කරුණාවක් තියෙනවා නම් වරුණේ කරුණාවෙන් අපි කුමක්ද කළ යුත්තේ? අම්මගේ තාත්තගේ හිතවල කරුණාවක් තියෙනවා නම් දරුවන් හඬද්දි වැළපෙද්දි නොයෙක් කාරණාවලට පුද්ගලයන් සමග ද්වේෂය ඇති කරගෙන තියෙද්දි රාගයෙන් මුසපත් වෙලා ඉඳද්දි ඒ මනෝභාවයට අපිත් රුකුල් දීලා ඒ අකුසලයන් ඔවුන් තුළ තවත් අභිවර්ධනය කරන්නට කටයුතු කරන එක කරුණාව නෙමෙයි. එහෙනම් ඔවුන්ම කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් අනතුරෙන් මුදවා ගැනීම, විපතෙන් මුදවා ගැනීම පිණිස කටයුතු කිරීමයි කරුණාව. එනිසා කරුණාව කියන මේ ධර්ම ස්වභාවය වරුණ අපේ ජීවිතවලට ඉඳුරාම අවශ්‍යයි. කරුණාව කියන එක අවශ්‍ය වන්නේ වරුණ මේ කාලේ නිෂ්කාරුණික ක්‍රියා නිසා මුළු ජන සමාජයේම අතිශයින් පීඩණයටපත් වෙලා.
එනිසා ඒ නිස්කරුණාව නැත්තම් කරුණාවෙන් තොරව හැසිරෙන ස්වභාවය නිසා සත්වයන් අසරණ වන මේ වගේ යුගයක අපි පළමු කොට අපහදවතේ කරුණාව වරුණ පිහිට කර ගන්නට ඕන. පිහිටුවා ගන්නට ඕන. එහෙම පිහිටුවලා කාරුණික වචන කරුණාවේ එක අංගයක්. වරුණ කාරුණික වචන අපේ හිතවල තියෙන්නට ඕනි. සුවපත් වේවා කියන වචනේ කාරුණික වචනයක්. නිදුක් වේවා කියන වචනේ කාරුණික වචනයක්. ඔබට යහපතක් වේවා කියන එක කාරුණික වචනයක්. යටත් පිරිසෙන් වරුණ තෙරුවන් සරණයි කියන එකත් කාරුණික වචනයක්. නිරෝගී වේවා කාරුණික වචනයක්. මේ වදන් වල අපේ හදවතේ අපේ වචනේ තිබිය යුතුයි. ඒ වගේම වරුණ වචනයට සීමා වෙලා බෑ. ක්‍රියාත්මක විය හැකි සෑම තැනකම ක්‍රියාත්මක වෙන්නට ඕනි. මග හැර යන්නට හොඳ නැහැ. අපි තමකු ත්‍රිසංගත සතෙක් අපි වාහනේ යනකොට පාර පැනලා යනවා. අපි දන්නවා මෙයා සමහර විටකදී වාහනයකට හසු වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක හැකියාවක් තියෙන මෙතන වාහනේ නවත්තන්න. නවත්තලා ඒ සතාව පාරෙන් ඉවත් කරන්නට තරම් අපි ළඟ නුවණ සහ ඒ කාරුණික කාය කර්මයේ තිබිය යුතුයි. හැබැයි වරුණ හැම වෙලාවකම මේ කරුණාව ක්‍රියාත්මක වෙද්දී ප්‍රඥාවෙන් ඒකට රුකුල් ලැබෙන්නත් ඕන. දැන් හිතමුකෝ වරුණ කවුරු හරි කෙනෙක් අපි හිතමු දැන් ඔන්න දරුවෙක් හරි එහෙම නැත්නම් කවුරුන් හරි කෙනෙක් අපි පිරිසක් එක්ක ගඟකට හෝ දොළ පහරකට හෝ ජල ස්නානය කරන්නට යනවා. ගියාට පස්සේ අපිත් එක්ක ගියපු යහළුවෙක් මේ ගඟට වැටෙනවා. වැටුණාට පස්සේ මෙයා ගසාගෙන යනවා වරුණ. ගසාගෙන යද්දි එතන කෙනෙක් ඉන්නවා එයාට පීනන්න බෑ. පීනන්න බැරුව අනේ මේ යාළුවා ගන්න කියලා පැනනොත් මොකද වෙන්නේ? දෙන්නම ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන්. අනේ දැන් මට පීනන්නත් බෑ කරන්න දෙයක් නැහැ නේ කියලා ඉඳලා එහෙම හරියන්නේත් නැහැ වරුණ. එහෙම හිටියොත් මොකද වෙන්නේ? එයා එහෙනම් ඥාණයෙන් කටයුතු කරගෙන ඊට පස්සේ බලන්නට ඕනි කෑකෝ ගාලා හරි ළඟ ඉන්න කෙනෙක්ව යොමු කරගෙන හරි මෙයාව බේර ගන්නට. මෙහෙම ගසාගෙන යද්දි. මම මේ උපමාවක් කියන්නේ වරුණ. ඊළඟට එහෙමත් කෙනෙක් නැත්නම් තමන්ගේ ගතේ ඇඳගෙන පැලඳගෙන ඉන්න යම් වස්ත්‍රයක් හෝ ගලවලා ඒ වස්ත්‍රය උට අල්ල ගන්න පුළුවන් ප්‍රමාණයට දාන්නට ඕනේ. ලණු කැහැල්ලක්, රැහන් කැබල්ලක් හරි දාන්නට ඕනේ. කුමන හෝ ක්‍රමෝපායකින් බේර ගන්නට කටයුතු කරන්නට ඕනේ වරුණ. යම් විදියකින් හැකි හැම උත්සාහයක්ම කළා මෙයාව බේර ගන්න බැරි වුණොත් ද්වේෂයටපත් වෙලා ශෝකයටපත් වෙලා වැඩක් නැහැ වරුණ. එතෙන්දි හඬනවා නම් ආන්නේ ආරම්මණයේ ගැටීම. ඒ නිසා කරුණාව කියන්නේ පළමු කොට අප හදවතේ ඇති කර ගත යුතු තත්වයක්. කුමක් පිණිසද? අන්‍යයන්ට පිහිටවීම පිණිස. එතකොට අප හදවතේ කරුණාවක් නැතුව වරුණ ඒ කරුණාව දක්වන්නට සුදුසු හැකියාවක් අප ජීවිතේ නැතුව දැන් අර පුද්ගලයා ගඟට පැනනොත් එහෙම මොකද වෙන්නේ? පේනන්න බැලුව. අසාගෙන ගිහලා එයා ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ නිසා හැම වෙලාවකම කරුණාව කියන්නේ කුමක්ද? අන් අයට පිහිටවීමට අපේ ශක්තිය අපි පළමු කොට හදවතේ ඇති කර ගන්නට ඕන. අපේ භාග්‍යවතුන් වහන්සේ ඔබ දන්නවනේ ඈත සංසාරේ හිතුවේ බුද්ධෝ හං බෝධිසාමි. මම ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙනවා. බුද්ධ රාජ්‍යයටපත් වෙලා සියලු සත්වයෝ මේ උතුම් ධර්මයේ කියා දීලා සසර දුකෙන් අත මුදවනවා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ප්‍රාර්ථනාව. පළමු කොට තමා තව කෙනෙකුට පිහිට වෙන්නට පුළුවන් තත්වයට කායික වශයෙන්, මානසික වශයෙන්, වාචසික වශයෙන් හැකියාවක් ඇති කර ගන්නට ඕනි. ඒක කරුණා භාවනාවේ එක අංගයක් වරුණ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන තව කෙනෙකුට පිහිට වෙන්නේ අපි විපතටපත් වෙන්නත් බෑ වරුණ. පළමු කොට තමා විපතටපත් වෙලා හරියන්නේ නැහැ. කරුණාවනේ කියලා තමන් ඔහේ කිසිම ਵਿਚාරයක් නැතුව හැසිරෙන්නට ගියොත් අවසානයේ තමනුත් නැසිලා යන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ජීවිතයත් තමන්ගේ කුසල් සිතත් රැකගෙන මෙතන කියන්නේ ආත්මార్థකාමීත්වයක් නෙමෙයි වරුණ. සැබෑවට කරුණාව කොහොමද හදවතේ ඇති වෙන්න ඕනේ? මෙන්න මේ කාරණේ මතක තියාගන්න වරුණ. යෝ වතචුන්ද පලිපපලිපන්නෝ පරං පලිපපලිපන්නං උද්ධරිස්සතිති නේතං තහනං විජ්ජති. සිරිමුව මඩලින් වදාලේ. චුන්ද ස්වාමීන් වහන්සේට වදාරනවා චුන්ද යම් කිසි කෙනෙක් මඩේ එරිලා ඉන්නවා නම් තවත් මඩේ එරිච්ච කෙනෙක් ගොඩ ගන්නට බෑ. එහෙනම් යා පළමුව කුමක්ද කළ යුත්තේ වරුණ? තමා මඩෙන් ගොඩ එන්නට ඕන. දැන් තථාගතයන් වහන්සේ සංසාරයේ නම් වූ මඩගෝරුවෙන් ගොඩට වැඩියා. සංසාරයේ නම් වූ ගිනි වලින් ගොඩට වැඩම කළා. සංසාරයේ නම් වූ මහා සුලියෙන් ගොඩට වැඩම කළා. සංසාරයේ නම් වූ බිහිසුණු සාගරයෙන් තරණය කළා. සංසාරයේ නම් වූ වියරු කතර තරණය කළා. තරණය කරලා සියලු සත්වයන්ට ඒ ශාන්ත ජීවිතයේ ශ්‍රී සද්ධර්මය මෙයයි කියලා මූර්තිමත් කරලා පෙන්වනවා. දෑත දිගු කළා වගේ ශ්‍රී හස්තය දිගු කළා වගේ වරුණ මෙන්න මාවත ඔබ පැමිණෙන්න. මෙන්න මේ මාර්ගයෙන් මම ආවේ. මේ කරුණා බුදුරජාණන් වහන්සේගේ සියලු ශ්‍රී මුඛ දේශනා කාරුණික වචී කර්ම වරුණ. මෛත්‍රිය සහගත වචී කර්ම. ඒ සම්බුද්ධ ජීවිතයේ තබපු සෑම සිරිපාදයක්ම කාරුණික කාය කර්ම. ඒ සම්බුද්ධ ජීවිතයේ යම් අතුපැලකට රජමැදුරකට වැඩියා නම් වරුණ පාත්‍රය දරාගෙන ශාන්ත ඉරියව්වෙන් සුරක්තවර පංසුකුලේ පොරවගෙන රන් රැස් විහිදෙන රශ්මි මාලා ශ්‍රී ශරීරයෙන් නිකුත් කරමින් ඒ සියල්ලම කාරුණික කාය කර්ම.
වචී කර්ම, මනෝ කර්ම. ඉතින් වරුණ අන්නේ චරිතය තමයි කරුණාවේ මූර්තිය. ඒ කරුණාවේ මූර්තිය බුදුරජාණන් වහන්සේ. ඒ මහ කරුණාවක්. අන්න එතනින් තමයි අපි ආදර්ශ ගන්නෙ අපේ ජීවිතවලට කොහොමද අපි කරුණාව ඇති කරගන්නේ කියලා. ස්වාමීන් වහන්සේ දැන් මට මෙතනදී තව ඔබ වහන්සේගෙන් මම හිතන්නේ අනුශාසනා ලැබුවොත් වැදගත් වේවි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපේ අන් අයගේ දුක ඉදිරියේ අපිත් කම්පා වෙනවනේ ස්වාමීන් වහන්සේ. අපිත් කම්පා වෙලා ඒ දුක බෙදා ගන්න යනවා. අපි දුක් වෙනවා ඒත් එක්කම ඒක පහ කිරීමට වඩා හිම තත්වයක් තමයි අපි බලාපොරොත්තු වෙන අපි සිදු කරන්නේ සහ අපි හිතන්නේත් එහෙමයි. දුක බෙදා ගන්න ඕන. ඒත් එක්කම දුකේදී එයා ළඟම ඉඳගෙන ඒක තමයි යාළුකම, ඒක තමයි හිතවත්කම, ඒක තමයි ඥාතිකම. මේ කියන කාරණා තමයි අපි හිතන්නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේ දේශනාව තුළදී සිහිපත් කරන්නට යෙදුනා දැන් අන් අයගේ දුක පහ කරන්නට. එහෙම නැත්නම් අන් අයගේ දුක ඉවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම කරුණාව තුලින් මතුවෙන ආකාරය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ශෝකය ඔබ වහන්සේ සතුරෙක් විදිහට දක්වනවා. ඇයි ඒ සතුරෙක් විදිහට ශෝකය හඳුන්වන්නේ? දැන් අපේ සාමාන්‍ය සමාජය හිතන්නේ ශෝකයටපත් වෙන්නේ දුක නිසා. එතකොට මේ දෙකක් වෙන්නේ කොහොමද කියන කාරණයක් අපිට තවත් පැහැදිලි කරලා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ. වරුණ ශෝකය සහ දුක ධර්මතාවක් ඇටියට ගත්තොතින් ද්වේෂයටමයි සංග්‍රහ වෙන්නේ. ව්‍යාපාදයටමයි සංග්‍රහ වෙන්නේ. ශෝකය දුක කියන දේ දුක්ඛිත මානසික වේදනාව හේවත් දෝමනස්ස වේදනාවත් සමගමයි හටගන්නේ. එක පැත්තකින් දෝමනස්ස වේදනාව කියලා කිව්වත් වැරදි නෑ. හැබැයි ඒක චෛතසික විභාගයේදී තරමක් වෙනස් ආකාරයෙන් අපට දේශනා කරන භාග්‍යතුන් වහන්සේ ඒතෙන්දී සාකච්ඡා කරන්නට ඕනි. කොහොම නමුත් වරුණ ශෝකය දුක කියන මේ ධර්මතා දෙක වචන මාත්‍ර වශයෙන් වෙනස් වුණාට දුක්ඛිත කෙනෙකුගේ ඒ දුක්ඛිත මනෝභාවයමයි ශෝකය කියලා එක පැත්තකින් කියන්නේ. ශෝකී පුද්ගලයෙකුගේ ඒ මනෝභාවය දුක කියලා කියන්නේ. එතකොට මේ ශෝකයයි දුකයි කියන ධර්මතා දෙක ඉඳුරාම ප්‍රතිපක්ෂයි කුමකටද? කරුණාවට. කරුණාවට විතරක් නෙමෙයි වරුණ. මෛත්‍රියටත් ප්‍රතිපක්ෂයි. මෛත්‍රියටත් විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි වරුණ. මේ දෙක බ්‍රහ්ම විහාර සියල්ලටම ප්‍රතිපක්ෂයි. ඒ විතරක් නෙමෙයි ශෝකයයි දුකයි කියන මේ ධර්මතා දෙක සියලු කුසල භාවනාවට සතුරන් වගේ. ඉතින් ඒ නිසා තව කෙනෙකුගේ දුකක් බෙදාගන්නයි කියලා හඬන්නා අනුව හඬලා ලෝකේ කාටද සහනයක් සෙතක් සැලසුනේ? මම අහන්නේ වරුණ බලවත් දුකක් ඇති වෙච්ච වෙලාවක ඔබේ සගයෙක් හෝ එහෙම නැත්නම් කවුරුන් හෝ ඔබ ළඟට ඇවිල්ලා ඇඬුවා කියලා ඔබේ දුකට ඇත්තටම උත්තරයක් ලැබෙනවද? ඒ පුද්ගලයා දෙස බැලුවට පස්සේ තවත් ඒ කඳුළු බේරෙන්නකොට ඒ කෑගසන විලාප තබන විලාසයට තවත් අපේ ඇඬීම වැඩි වෙනවානේ වරුණ. පුංචි දරුවෙක් අඬනවා වරුණ එක එක ගහ. අම්මාත් එක්ක අඬනවද? නැහැ. අම්මා බලන්නේ අරමුණ වෙනස් කරන්නට. අම්මා බලන්නේ ඒ දරුවට කුමකෝ සතුට උපදවන අරමුණක් ලබා දෙන්නට. ඒ සතුට උපදවන අරමුණෙන් අම්මා දන්නවා පුංචි දරුවාගේ හැඬීම නවතිනවා කියලා. අම්මත් ඒත් එක්ක මැඬුවොත් හරියනවද? දරුවාගේ හැඬීම නවතිනවද? ඉතින් ඒ නිසා අම්මා කෙනෙක් කරන වැඩේ පේනවනේ දරුවෙක් වනලවන්න. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන වරුණ හඬන්නා අනුව හඬන්න දුක බෙදා ගන්න කියලා. ඒ වගේ ලාමක වැඩ කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. කිසිම දාක් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මහරහතන් වහන්සේලාගේ හදවතේ ඇති වුණ ධර්ම සංවේගය. ඒ ධර්ම සංවේගය කියලා කියන්නේ ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිතක සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන මෙන්න මේ මානසිකාරයත් සමග ඇතිවන්නා වූ පහන් හැඟීම. ඒ ධර්මතාවයේ වරුණ ශෝකේ හෝ දුක නෙමෙයි. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේ එදා ඇඬුණා. තථාගතයන් වහන්සේගේ ඒ පිරිනිවන් වැඩීමේ සෝදානම සහ පිරිනිවන් වැඩීමත් සමග. ඒ වගේ අවස්ථාවක ආනන්ද මහරහතන් වහන්සේට උනත් පහළවන්නේ ශෝකය සහිත ඒ මානසික දෝමනස්ස වේදනාව. අපි ඒවා මේ සාමාන්‍ය කෙනෙකුගේ හැඬීමට උපමා කරන්න අවශ්‍ය නැහැ මරුණ. සාමාන්‍ය මිනිස්සු වඩන්නේ මේ කොහොම දේවල් වලට ඒ හැඬීම ශ්‍රේෂ්ඨයි කතකින් කෙනෙකුගේ ජීවිතේ. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය ලෝකේ මිනිස්සු හඬන වැළපෙන කරුණුත් ඉස්සෙල්ලා බලන්නට ඕනේ. ඒ නිසා අපට මේ කරුණාව පහළ කර ගනිද්දී වරුණ ප්‍රඥාවේ උපකාරය අවශ්‍යයි. කරුණාව කියන ධර්මතාවයේ ඍජුව පහළ වෙන්න වරුණ. ඒ කියන්නේ ඍජුවම ඒ ඇසිල්ල ඒ අරමුණේ පහළ වෙන්නට නම් එයා කාලයක් තිස්සේ කරුණාව වඩලා තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය සිදුවීම් ඉදිරියේ බොහෝ සෙයින් අර කිව්වා වගේ ශෝකය, දුක, හැඬීම, කඳුල මේවා තමයි පහළ වෙන්නේ. ඉතින් එහෙම ස්වභාවයක ඉඳගෙන තව කෙනෙක්ව සනසන්නට නම් කිසිසේත්ම බෑ. ඒ නිසා මේ වහගෙන ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් තදින්ම හිතට ගන්නට ඕන. හැඬීම නෙමෙයි ඔබ ඔබේ ඥාතියාට, හිතවතාට, දරුවාට, දෙමව්පියන්ට ලබා දෙන තෑග්ග. ඔබ සංවේදී කියලා පෙන්වන්නට නම් ඔබ කියා දෙන්නට ඕනි කුමක්ද? මේක තමයි ජීවිතය. මේක තමයි දුක කියන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මේ සනාතන ලෝධම. මේ පිළිගන්නට ඒ දුක්ඛිත පුද්ගලයාගේ හදවත කෙසේ හෝ සකස් කරන්නටයි නුවණැති කාරුණික ශ්‍රාවකයා කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ වරුණ අටලෝ දහමනේ අපි කාගේ ජීවිතවලට සදාකල්හි උරුමය උනේ.
සංසාර ගමනේ. මහා රහත් උතුමෝ විරාගි උතුමෝ ආර්යයන් වහන්සේලා අටලෝ දහමට අකම්පිත හිතක් හදාගත්. එනිසා උන්වහන්සේලාට දුක වගේම ශෝකයක්, නින්දාව වගේම ප්‍රශංසාවක් කලින් කලට ආව. හැබැයි එකම ධර්මතාවයක් ඉදිරියවත් නෑ කම්පා වුනේ. අන්නේ කම්පා නොවන තැනට ආපු නිසාම ඒ උතුමෝ තාදී කියලා කියනවා. එතකොට කම්පා වෙන මිනිසුන්ට මඟ පෙන්වුවා මෙන්න කම්පිතමාවත මේට ඇවිල්ලා නොහඬා ඉන්න පුළුවන්, නොවැළපී ඉන්න පුළුවන්, ශෝක නොකරන්නට පුළුවන්. ඉතින් අරුණ කවුරුන් හෝ කෙනෙක් මේ ලෝකේ තව කෙනෙකුට සැබවින්ම පිහිට වෙන්න බලාපොරොත්තු වෙනවනම්, අනුකම්පාවක් හදවතේ තියෙනවනම්, ඒ පුද්ගලයාගේ කඳුල ධර්මයෙන්, ශ්‍රී සද්ධර්මයෙන් උතුම් විමුක්ති මාවත කියා දීමෙන් පිස දමන්නට ඕන. ඒ වගේම වරුණ අපි තේරුම් ගන්නට ඕනේ කාරණයක් තියෙනවා. මේ මිනිස් මානව වංශ කතාවේ ඉතිහාසයේ කවදාවත් හඬපු කෙනෙකුට පිහිට වුණේ නැහැ. මම අසන්නට කැමති තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ජීවිතේ එකම තැනකවත් කඳුලක් හලලා තියෙනවද? කඳුළු හලන්න සාමාන්‍ය මිනිසුන්ට කඳුළු හලන්න ඕන තරම් කරුණු. සාමාන්‍ය මිනිසෙක් ගත්තනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ආපු අභියෝග ස්කන්ධරාව මෙපමණයි කියලා කියන්න බෑ. එක දවසක් ශ්‍රී නේත්‍රයන්ගෙන් කඳුළු බේරුණේ නෑ වරුණ. හැම තැනකම අන්න එක තමයි මහා කරුණාවේ ස්වභාවය. ඉතින් ඒ නිසා මේම විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව ආදර්ශයට ගන්නට ඕනි. පුද්ගලයෙකුගේ වීරය, එහෙම නැත්නම් කුසල වීරය බලවත් කරන තැනක් තමයි ඔන්නොතන. වරුණ මේක තවත් අපි කතාවට සාකච්ඡාවට භාජනය කරන්න ඕනි හේතුව තමයි දවසකට ගත්තොත් උදේ ඉඳන් නිින්දට යනකම් සාමාන්‍ය ජන සමාජයේ මිනිසුන්ට හිත වේදනා ඇති වෙන අරමුණු දහස් ගණනින් මුණ ගැහෙනවා. ඒ වගේම කොහෙන් බැලුවත් හිතවලට සැනසීමක් නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා පවා අපට කතා කරලා කියනවා අද නම් ස්වාමීන් වහන්සේ ටිකක් මනසට මහා පීඩාවක් දැනෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනකොට විමසනකොට ඇයි පීඩාවක් එන්නේ? කොතනින්ද පීඩාවක් ආවේ? අනේ ස්වාමීන් එහෙම විශේෂ කරුණක් නැහැ. නමුත් මට අද ටිකක් හිතට වේදනාවක් එනවා. ඒ විදිහට කතා කරනවා. ඉතින් එහෙම කතා කරන්නේ භික්ෂූන් වහන්සේලාට පවා එහෙම මානසික කායික පීඩාවක් නැතු වෙන්න පුළුවන් වරුණ. ඒකනේ සංසාරය කියන්නේ. එනිසා අපි හැමදෙනාම දක්ෂ වෙන්නට ඕනේ කොතනින්ද මේ දුක විපත පටන් ගන්නෙ? කොතනින්ද මේ දුක ශෝකේ හටගන්නේ කියලා හේතුව හොයන්නට ඕන. හේතුව හොයලා හේතු වෙනස් කරපුව ගමන් ඒ දුක ශෝකේ නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයකටම හේතුව හෙව්වා. වරුණ හැම ශෝකයකටම හැම දුකකටම හේතුව මොකක්ද? වරුණට කියන්න පුළුවන් වෙන්න ඕනේ දැන්. බොහෝ කාලයක් මේ ධර්මයත් එක්ක සාකච්ඡා කළා විමසුවා. ඉපදීම සස. ජාතිය ඉපදීම. උපන් හැම කෙනෙකුටම වරුණ අඬන්න වෙනවා. කුමක් නොකළොත්ද? මේ ධර්මය අවබෝධ නොකළොත්. උපන් හැම කෙනෙක්ම අඬනවා, අඬන්න වෙනවා, අඬන්න වුණා මේ ධර්මය අවබෝධ නොකරපු. හැබැයි දහම අවබෝධ කරගත්ත කිසි කෙනෙක් ඇඬුවේ නැ. මොන දුක්ද වරුණ සමහර රහතන් වහන්සේලාට ආවේ? මට වරුණ ඔහොම කියද්දි මතක් වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක දවසක් සවැත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ ඉන්නකොට එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් පල්ලංකම් ආභුජිත්වා උජුං කායම් පනිදාය පරයන්කයක් බැඳගෙන උඩුකය කෙලින් තබාගෙන පුරාණ කම්ම විපාකචන් දුක්ඛං තිබ්බං කරං කටුකං වේදනං අදිවාසෙන්තෝ සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ. පෙර කරපු කර්මයකට වරුණ බලවත් ශරීර වේදනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් දුක්ඛං තිබ්බං කරං කටුකං එහෙම දේශනා කරද්දී මේ සාමාන්‍ය ඔලුවකක් කුමකට? සාමාන්‍ය කුසයකක් කුමකට? තීව්‍ර වූ, කටුක වූ, අතිශයින් රළු වූ, පරුෂ වූ මේ වේදනාවක් ඇති වුණා කියලා. එහෙම වේදනාවක් ඒ උතුමන් වහන්සේගේ රහතන් වහන්සේට ඇති වෙන්නේ. මේ රහතන් වහන්සේ නිහඬව පරයන්කයක් බැඳගෙන මේ දුක උහුලනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක ඈතින් මේ භික්ෂුව මෙහි මහා පෙර කරපු කර්මයක මහා බලවත් වේදනාවක්. මුළු ශරීරය සැතකින් පතුරු ගහනවා වගේ, කෑලි කරනවා වගේ වේදනාවක් වෙන. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ සැලෙන්නේ නැහැ වරුණ. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැකලා සිරිමුව මඩලින් වදාරනවා සබ්බ කම්ම ජහස්ස භික්ඛුනෝ දුනමානස්ස පුරේ කතං රජං අමමස්ස හිතස්ස තාදිනෝ අත්ථෝ නත්ථි ජනං ලපතේ වේත්. මේක ඊටාම වැදගත් පණිවිඩයක් ජන සමාජයට. නැවත කර්මයක් සකස් නොවන මට්ටමට සිතක් සකස් කළ. පෙර කරපු කුසල කර්මයන්ගේ බලපෑම එහෙම නැත්නම් ඒ කර්ම සකස් වීමට නැවත තුඩු දෙන ගතිය මුළුමනින්ම නැති කළ රහතන් වහන්සේට මගේ කියලා ගන්න දෙයක් නැති තැන ඒ දුකට වේදනාවට මිනිස්සු ළඟට ගිහිල්ලා මට මේ බෙහෙත දෙන්න, අර බෙහෙත දෙන්න, මම ලෙඩෙක් වෙලා ඉන්නේ, මට උපකාර කරන්න. එහෙම කියන්නේ නැහැ. ඒ උතුමන් වහන්සේ නිහඬ වේ දුක දරනවා. දැන් මෙහෙම හිතනකොට වරුණට හිතෙන්න පුළුවන් මෙතන අත්තිකිලමතානුයෝගයක්ද කියලා. මේ දුක ඉවසීම කියන්නේ. එහෙම එකක් නෙමෙයි වරුණ. අත්තිකිලමතානුයෝගය කියන්නේ ඕකට නෙමෙයි. අත්තිකිලමතානුයෝගය කියන්නේ මිත්‍යා අදහස් වලින් යුක්තව
මේ ශරීරයේ අධික ලෙස දැවීමෙන් දුකෙන් මිදෙනවා කියන ආකල්පයෙන් දුක් උහිලීම. මේ කියන්නේ දුකෙන් මිදිලා ඒ රහතන් වහන්සේ ඒ ඇතිවන වේදනාවට වෙන කරන්න දෙයක් නෑ වරුණ. ඉතින් එනිසා අපි මේ ජීවිතේ වරන දුකක් විපතක් එද්දී අනේ මේක කරන්න දෙයක් නෑ කර්මයනේ. එහෙම හිතලා හරියන්නේ නෑ වරුණ. මේක කර්මය මේක මට කරන්න දෙයක් නෑ මට තියෙන ඉවසන එක විතරයි. එහෙම නෙවෙයි ඉවසීම ඒකාන්තයෙන් අපි විශ්ෙන් කළ යුතුයි. හැබැයි ඒ එන දුකෙන් විපතෙන් බේරෙන්නත් කටයුතු කරන්න ඕනි වරුණ. අපට දුකක් එනවා නම් පීඩාවක් එනවා නම් ඒකෙන් බේරෙන්න ධර්මානුකූලව ගත හැකි හැම උත්සාහයක්ම ගැනීම අයිතිවන්නේ ප්‍රඥාවට සහ වීරියට. එහෙම හැම උත්සාහයක්ම ගනිමින් එතනින් එහාටත් බලවත් දුක් වේදනා ඇති වෙනවා නම් මේ භෞතික ශරීරයට වේවා මේ සාමාන්‍ය ජීවිතේ වේවා ඒ හැම තැනකදීම අවසාන දේ කරන්න තියෙන්නේ වෛර කරන්න හෝ හඬන්න හෝ වැළපෙන්න හෝ නෙමේ සතෝ සම්පජානෝ සිහිය ඇතිව නොනැතිව ඒ දේ ඉවසන්න. ඉවසීමමයි අවසාන පිළිතුර මේ ධර්ම මාර්ගයේ වරුණ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට පැමිණෙන අරමුණේ කලබල වෙලා කම්පා වෙලා හඬා වැළපිලා ආයෙ hina වෙන අරමුණක් ඇති වුණාට පස්සේ ඔක්කොම අමතක කරලා නටලා හූතියලා එහෙම ජීවත් වෙන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. අකම්පිත මිනිස්සු වෙන්න. නොසෙල් වෙන මිනිස්සු වෙන්න. ඒ නොසෙල් වෙන මිනිස්සු මේ මහ පොළොවේ වැඩ හිටියා. අපිට වගේ මේ අත්තන්ට දුක් විපත් ආවා. එදා කොච්චරනම් මිනිසුන්ට ජීවිතවල දුක් විපත් ආවද වරුණ. ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දරුවා. බලන්න එදා බන්දුල මල්ලිකා අම්මා කෙනෙක්. දරුවෝ 32 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුට ඒ දරුවා ගැන කොච්චර සෙනෙහසක් තියෙනවද? ඒ වගේ මේ හොඳට අතපය උස්මහත් වෙච්ච හරි දැකුම් කල රූපයක් තියෙන පිරිමි දරුවෝ 30ක් ඉන්න අම්ම කෙනෙකුට මොනතරම්නම් ආඩම්බරයක් හදවතේ තියෙනවද? ඒ පිළිබඳ මොනතරම් බැඳීමක් තියෙනවද? හැබැයි අමුමේ ඝාතනය කළා. ඒ විතරක් නෙවෙයි බන්දුල සෙන්පතිතුමා සමග මහා ජවයක් තිබ්බ කෙනෙක්. හැඬුවේ නැහැ එක කඳුලක් හැලුවේ නැහැ. ඒ හදවතේ කරුණාව නැද්ද? ඒ හදවතේ මෛත්‍රිය නැද්ද? සැබෑ කරුණාව බන්දුල මල්ලිකා තේරුම් ගත්තා. කොහොමද තේරුම් ගත්තේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් ලෙස සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් ලෙස හඳුනාගත්ත සැබෑ කරුණාව කියන්නේ මගේ ස්වාමියා වෙනුවෙන් හෝ දරුවෝ වෙනුවෙන් හඬන එක නෙමෙයි. ඒ අත්තු දැන් පරලොව ගියා. ඒ අත්තන් වෙනුවෙන් මා කලමනාදේ කුමක්ද? මේ දාණයම ඒ අත්තන්ට පුණ්‍යානුමෝදනාව පිණිස වේවා. මේ දානමේ පින අයිති වේවා කියලා ඒ උත්තමාවේ හදවතෙන් හිතන්නට. එනිසා කරුණාව හඳුනා කරුණාව භාවිතයටගෙන කාරුණික මිනිස්සු වෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ වරුණ. හොඳයි මම හිතන්නේ තව මේ කාරණා ගැන ඔබ වහන්සේගේ අනුශාසන අහන්න දිගටම අහගෙන ඉන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලා හිතන. සමහරව අපි සමාජයේ සමහරු නෙමෙයි සමස්තයක් විදිහට බොහෝ දෙනා සමාජයේ රංගපානවා. ඒක දැන රංගපානවා සමහර විට. සමහර විට ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ සිහිපත් කළා වගේ කෙනෙක් අඬනකොට අඬන්නට කෙනෙක් දුකටපත් වුණාට පස්සේ ඒ දුකත් එක්ක රැඳෙන්න බොහෝ වෙලාවට අපි කටයුතු කරන්නේ ඒක සමාජයෙන් පිළිගැනීමකට ලක් වේවි. එහෙම නැත්නම් සමාජයේ Taman ගැන අහිතක් හිතාවි කියලා. එහෙම යම් නිර්ණායක Taman විසින්ම හදා. හැබැයි යථාර්ථය අවබෝධ කරගත්තු නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු ඒ මාර්ගයට ආපු අපේ බෞද්ධයනට දැන් හැඟෙනවා ඇති මේ කියූ කාරණා අපේ හාමුදුරන් වහන්සේ දේශනා කරපු කාරණා තුල තිබෙන සත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආපු කෙනෙකුගේ හිතේ ස්වභාවය. අපේ හාමුදුරනේ මෙහෙම මට ඔබ වහන්සේකින් දැනගන්න කාරණාවක් තිබෙනවා. දැන් යම් සතෙක්ව ගොදුරු කරගන්නවා කියලා අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේ. ඒ අපි කියන්නේ දැන් ඒ ගොදුරු වූ සතාට අපේ හිතේ කරුණාවක් මතුවෙනවා. ඒ ග්‍රහණය කරගන්න සතා කෙරේ ඒ අවස්ථාවේ මතුවෙන්නේ වෛරය. එකම හිතක තමයි දැන් එක හිතක එක අවස්ථාවක නොවුනත් ස්වාමීන් වහන්සේ දැන් වෙලාවට දැන් මේ කරුණාව කියන කාරණාව එක පැත්තකින් මතුවෙනවා. අනිත් පැත්තේදී අනික් පාර්ශවයේ පිළි වෛරයක් ඇති වෙනවා. දැන් සමාජයේ යම් කෙනෙක් වරදක් කළාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ වරදෙන් පීඩාවට පත් වෙන කෙනා කෙරෙහි අපිට යම් කරුණාවක් ඇති වෙනවා. ඒ වරදට පොළඹල යොමු කරපු කෙනා කෙරෙහි වෛරයක්. ඒ ස්වාමීන් වහන්සේ එකම හිතක මේ ස්වභාවයෙන් දෙකම ඇති වෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? එතකොට ඒ සැබෑ කරුණාවද අපතුලින් මතුවෙන්නේ? එතකොට ඒ කරුණාවත් සමග වෛරය මතුවෙන්න ඉඩකඩක් තියෙනවද? වරුණ සතෙක්ව ගොදුරු කරගන්නා සතෙක් දැක්කට පස්සේ සාමාන්‍ය කෙනෙකුට ඔය කියපු මනෝභාවය ඇති වෙනවා. හැබැයි මතක තබා ගන්න ඒ මනෝභාවය තුළ කරුණාවක් කිසිසේත්ම නැති වග. හේතුව තමයි අර සතා දැන් අර අපි හිතමුකෝ සර්පයෙකුගේ මුඛයට හසු වී සිටින පුංචි සතෙක් දකින්නකොට ඒ සතා තාම මැරිලත් නැහැ පණ ඇද ඉන්නවා. එතකොට අපි බලනවා කලබල වෙලා කොහොමද දැන් මෙයාට පිහිට වෙන්නේ? එහෙමනේ දැන් අපේ හිතේ එන්නේ අර සතා විඳින දුක දැක්කාම අපේ හදවතේ ඇති වෙනම ඒ ආරම්මණය පිළිබඳව ගැටීමක්. කරුණාව ඇති වුණාට පස්සේ වරුණ සතා ගොදුරු කරගන්න කෙනාත් ගොදුරට ලක් වෙන මේ දෙදෙනා පිළිබඳවම සමසේ බලන්න පුළුවන් වෙන්නට ඕනේ.
දැන් හිතන්න මේ සමාජයේ කවුරුන් හෝ තව කෙනෙකුට කරදරයක් කරා කියලා, පීඩාවක් කළා කියලා, තරවටු කළා, ගැහුවා, අස්ථානීය බැන වැදුනා, අසාධාරණයක් කළා කියලා. අසාධාරණේන වරුනේ හැමතැනකම අපි ඔය කතා කරන්නේ. අනේ අසාධාරණයක් කළා. වචනයෙන් වේවා, කයෙන් වේවා, වෙන යම් කටයුත්තකදී වේවා, තන හෝ පුද්ගලයා කුමක් හෝ වේවා. තරාතිරම අසාධාරණේන ඔය සමස්තය තුළින් පේන සාධාරණයක් ඉදිරියේ අසාධාරණයට නතුවන්නා පිළිබඳව අනුකම්පාවත්, අසාධාරණ කරන්නා පිළිබඳව දේශයත් ඇති වෙනවා කියන කාරණයක් නේ අපි දැන් ඔය කිව්වේ. ඉතින් වරුණ ඔය දෙදෙනා පිළිබඳවම අපි උපේක්ෂාවෙන් බලන්නට ඕන. හැබැයි මේ අසාධාරණය කරන කෙනත් අසාධාරණයට නතුවන කෙනත් දෙදෙනාම මේ ක්‍රියාවෙන් බේර ගන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ කරුණාව කියලා කියන්නේ. ඇයි දැන් යම් පුද්ගලයෙක් යමෙකුට අසාධාරණයක් කරනවා, දුකක් විපතක් පමුණවනවා. ඒ පමුණුවන දුකටපත් වෙන කෙනා සැබවින්ම කර්ම විපාකයකට මුහුණ දෙනවා. ඒ වගේම අර පුද්ගලයා තවත් බලවත් කර්මයක් ජීවිතයට එකතු කර ගන්නවා. ಜಾති විඳවන්න සිද්ධ වෙන. අනුකම්පා කළ යුත්තේ නෙමෙයිද? එහෙනම් වඩා අනුකම්පා කළ යුත්තා සැබවින්ම මෙච්චර ලස්සන මිනිස් ජීවිතයක් ලැබිලා, මෙච්චර හිතන්න පුළුවන් නුවණක් ලැබිලා, මේ ශ්‍රී ලංකා ධර්ණීතලය ගැන අපි කතා කරනකොට මේ රටේ හැම අස්සක් මුල්ලකටම දැන් ශ්‍රී සද්ධර්මය ඇහෙනවනේ වරුණ. නෑ කියලා කාටවත් කියන්න බෑනේ. ඇහෙන්නේ නැත්නම් ඒ පුද්ගලයන්ගේ අඩුවක් නිසා මිසක් සංඝරත්නයට හෝ එහෙම නැත්නම් මේ ධර්ම ප්‍රචාරයන්ට හෝ දොස් කියන්නට බෑ. ඉතින් වරුණ ඒ වගේ මිනිස්සු දැන් දක්ෂ වෙන්නට ඕන හැම වෙලාවකම වරදක් කරන කෙනා පිළිබඳවත් අනුකම්පාවක් අදවතේ තියෙන්න ඕනි. වැඩිපුරම එන්න ඕනි අන්න එතන. වරදක් කරන කෙනා අනේ මේ ඇත්තා මේ ලස්සන මිනිස් ජීවිතේ මේ වගේ ලාමක සිතුවිලි සමුදායකට යට වෙලා පාව දෙනවා. හැඟීමකට පාව දුන්නා. අනේ අපරාධයක් කරගත්තේ. අන්න එහෙමත් හිතේ ඇති වෙන්න ඕනේ අනුකම්පාව. ඒ වගේ මේ නතුවන කෙනාගේ අපරාධයට අපි බේර ගන්න පුළුවන් නම් බේර ගන්නත් ඕන. මා ඔබට මුලිනුත් කිව්ව උපමාවෙන් වරුනේ. ඉතින් ඒ නිසා මේ දෙදෙනා පිළිබඳවම අපේ හිතේ ඇතිවන්නා වූ සැබෑ මෛත්‍රී පූර්වාංගම කාරුණික සිතවිල්ලයි අපි මෙතෙන්දි කරුණාව නමින් හඳුන්වන්නේ. එහෙම නැත්නම් කෙනෙක්ගේ පක්ෂය අරන් අනිත් කෙනාට බැනවදිනවනම්, ඒ වගේම තමන්ගේ හිතවතා නිසා හෝ වේවා, තමන්ගේ පක්ෂයේ කෙනා නිසා හෝ වේවා, තමන්ගේ වර්ගයට අයිති කෙනා නිසා හෝ වේවා, ඒ විදිහට කටයුතු කරන නම් එතන නම් කරුණාවක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සැබෑ කාරුණිකයෙක් වන්නට නම් මේ ජන සමාජයේ වරද කරන්නාත්, ඒ වගේම පැමිණිල්ලයි විත්‍යයි දෙපැත්තම දෙස මධ්‍යස්ථ සිතකින් බලන්නට ඕන. ඒන් කියන්නේ අසාධාරණයට ආවඩන්න කියන එක නෙමෙයි. වැරද්දට රුකුල් දෙන්න කියන එක එහෙම නෙමෙයි වරුණ. මේව වර්ධවා ගන්නත් පුළුවන් සමහර කෙනෙක්. එහෙම නෙමෙයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව අනිත් එක වරුණ මේ අනන්ත සංසාර ගමනේ අපි මොනතරම් කර්ම කළා තියෙනවද? වරුණ දන්නවද කොයි වෙලාවෙ කොතන කොහොම මැරිලා වැටෙයිද කියලා? මම දන්නවද? ඉතින් ඒ නිසා අපට කාලෙන් කාලට කර්ම විපාකෙද්දි හිතන්න බැරි විදිහේ තැනකට මේ ජීවිතය අරන් යන්න පුළුවන් මේ ධර්ම මාර්ගයෙන් ඈත් වෙලා හිටියොත්. බුදුරජාණන් වහන්සේ කුම්භ කියන සූත්‍රයේදී වරුණ දේශනා කරනවා සයතාපේ භික්කවේ කුම්භෝ අනාධාරෝ සුප්පවත්තියෝ හෝති. මහණෙනි මුට්ටියක් තියෙනවා, හැලියක් තියෙනවා. ඒක ආධාරකයක හරියට තියලා නැහැ. හොඳට පොළවේ හිටින විදිහක දරණුවක ආධාරකයක තියලා නැත්නම් ඒක ඕන පැත්තකට පෙරලෙන්න පුළුවන් වරුණ. බලන්න මේ උපමාවේ ලස්සන. බලන්න මේ සර්වඥයන් වහන්සේගේ තියෙන උපමාවල පුදුමාකාර හෘදයාංගම බවක් තියෙනවානේ. සාමාන්‍ය ජීවිතය ගැන, ඊළඟට ආධ්‍යාත්මික ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේගේ සවිඥානික බව නම් අසමයි අසම සමයි. බුදුරජාණන් වහන්සේ වදාරන වරුණ අන්න ඒ වගේ ඒව මේව කුහ භික්කවේ චිත්තං අනාධාරං සුප්පවත්තියං හොති. මහණෙනි මේ සිතට හරියට ආධාරයක් තිබුණ නැත්නම් ඕන පැත්තකට පෙරලෙන්න පුළුවන්. කුමක්ද මෙතන අනාධාරය කියලා තථාගතයන් වහන්සේ වදාරන්නේ? මේ ධර්මයෙන් සිත නොවැඩීම. දහම තුල සිත ප්‍රගුණ නොවුනොත් මේ පිට ඕන පැත්තකට පෙරලෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැම තැනකම කුමක්ද තියෙන අඩුව වරුණ? ගිහි වේවා, පැවිදි වේවා, දෙවියෝ වේවා, බ්‍රහ්මයෝ වේවා, මේ ධහම වැඩිලා නැත්නම් දුකමයි නිර්මාණය වෙන්නේ. පීඩාවමයි නිර්මාණය වෙන්නේ. අසාධාරණයටමයි නතු වෙන්නේ. වරුණ මේ ජන සමාජයේ වේවා, මේ සක්වල වේවා, පිටසක්වල වේවා, කොතනකවත් වරුණ හිතනවද අසාධාරණයක් තියෙනවා කියලා සැබවින්ම? මේ හේතුඵල ධාමයේ කර්මඵල ධාමයේ දේශ බැලුවාම වරුණ මේක තමයි සනාතන ලෝධාම. එතකොට සංසාරේ කරපු කර්ම අනුව අපි හැමෝටම මේ සසර දුකෙන් අත මිදෙනකම් විවිධාකාර විදිහේ කායික, මානසික, වාචසික තාඩනයන්ට, පීඩනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තුන් ලොවක් දිනු අසම වූ, අසම සම වූ, අසහාය වූ කියන වචන නෑනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා කරන්න මේ භාෂාවල. ඒසා මහේශාක්‍ය උතුමන් වහන්සේට මුන්න තරම් මේ ලෝකේ, මේ නිර්දය ලෝකය අනුකම්පා රහිතව හැසිරුණාද? බලන්න කොච්චර බැනමැදුනද? කී දෙනෙක්ව තථාගතයන් වහන්සේ නම් අතිපාරිශුද්ධ චරිතාපදානයට ගැහණුන්ව පාවදීලා බැන්නද? දුනුදිය දරාගෙන විදින්න ආවද? නපුරු වචන භාෂාවේ තියෙන වකට ඒ හැම වචනයක්ම බුදුරජාණන් වහන්සේට කියලා බැනමැදුණා. එනිසා තථාගතයන් වහන්සේගේ
ඒ ශාන්ත ජීවිතයට කාටද කැලලක් ඇති කරන්න පුළුවන්. වරුණ එදා ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනත් ඒ වගේ දේවල් වලට මුහුණ දෙන සිද්ධ වන ඔබමාවන් සාමාන්‍ය අල්පශාක්‍ය අනුභවයක් නැති අපවන් මිනිසුන්ට මොනතරම්නම් මේ ජන සමාජයෙන් මේ සංසාර ගමනේදී විඳින්න සිද්ධ වේද දුක් විපත්. ඉතින් ඒ නිසා සැබවින් මෙහෙම බැලුවොත් අසාධාරණයක් නෑ. සබ්බම් පරවසන් දුක්ඛම් සබ්බං ඉස්සරියන් සොකං සාධාරණේ වියඤ්ඤන්ති යෝගහයි දුරතික්කම. ඕක තමයි ඔකට ලබා දෙන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. මේ ලෝකේ අන් අයගේ වසඟේ තියෙන සියල්ල දුකයි. මොකක්ද වරුණ අන් අයගේ වසඟේ තියෙන්නේ? ඇස තියෙන්නේ ඔබේ වසඟේද? නෑ. ඇස තියෙන්නේ මායාවේ වසඟේ. කනනාසය දිව කය මනස ඔබේ වසඟේද තියෙන්නේ? නෑ, මායාවේ වසඟේ තියෙන්නේ. ඔයින් අන්‍ය වූ ජීවිතයක් කියලා එකක් තියෙනවද වරුණ? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කනෙන් අන්‍ය වූ මනසෙන් අන්‍ය වූ ජීවිතයක් තියෙනවද? මේ ෂඩ්ඩේන්ද්‍රයන්ගෙන් අන්‍ය වූ තැනක ජීවිතයක් වනවන්න පුළුවන්ද? සත්වයක් පනවන්න පුළුවන්ද? මනුස්ස ලෝක වේවා, දෙව්ලොව වේවා, බ්‍රහ්ම ලෝක වේවා, රූපාවචර වේවා, අරූපාවචර වේවා, මේ 31 භවතලයේ මේ කියපු චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ෂඩ් ඉන්ද්‍රයන්ගෙන් අන්‍ය වූ සත්වයක් පනවන්න පුළුවන්ද? පනවන්න බෑ. මේ ෂඩ් ඉන්ද්‍රයන් අයිති ඔබට නොවේ. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ, මහණෙනි ඇස ඔබට අයිති නෑ. ඔබ හිතන් ඉන්නේ ඔබට අයිති කියලා. ඇසට පෙනෙන රූපය ඔබට අයිති නෑ. ඔබ හිතන්නේ ඔබට අයිති කියලා. ඔබේ කියලා. ඔබ සතුටු වෙන්නේ එතනින් කියලා. මහණෙනි මේක මහාම මුලාවක්. චක්කුම් භික්කවේ ආදිත්තං. මහණෙනි ඇස ගිනිගත් එකක්. ඔබට හැබැයි ගින්නක් කියලා පේන්නේ නැහැ. ඒ නොපෙනෙන දේ පෙන්වා දෙන්නයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. වරුණ එහෙනම් අපි අන් අයගේ දේවල් අපේ කියලා අල්ලගත්තා නම් දුක එන්නේ නැද්ද? පීඩා වෙන්නේ නැද්ද? හඬන්න වෙන්නේ නැද්ද? මෙන්න මේ ධහමට විවර කරගන්න හදවත කවදාවත් අය අඬන්න වෙන්නේ. අපි හැමදාම උත්තර හෙව්වේ වරුණ. වටපිටාවතපත ගාලා. හැබැයි සැබෑ ප්‍රශ්නෙට අවතීර්ණ උනේ නැහැ. අවතීර්ණ වෙන මග පෙන්වන්න ඇතම් කාලවනුන අපිට කෙනෙක් හිටියේ නෑ මනුස්ස ලෝකෙට ආවට පස්සේ. මුණ ගැහි කාලේ පිටු පෑවා. හිතුවක්කාර වුණා. අර සංසාරේ පුරවාගෙන අප කුණු කන්දල් තියෙනවනේ හිතවල. ආන්නේ කුණු කන්දල් ටිකේ තැන්වල මතු වුණා. මොනවද? අහංකාරකම, මාන්නය, ඒ වගේම කාමය, ව්‍යාපාදය, කුහකකම, ඊර්ෂියාව. මේව මතු වුණා. මතු වෙච්ච ගමන් ආර්යයන් වහන්සේලා පේන්නේ සතුරු වගේ. එදා චුන්දසෝකරට බුදුරජාණන් වහන්සේ පෙනුනේ කවුරුන් වගේද? සතුරෙක් වගේ. දේවදත්තට වෙන කාටවත් ඕනේ නැහැ. පැවිදි වෙලා හිටපු බුදුරජාණන් වහන්සේ පෙවුනේ සතුරෙක් වගේ. වැඩි ඕනේ හිතලා බලන්න සුප්පබුද්ධ මහේශාක්‍ය රජතුමා, යශෝධරා උත්තමාවියගේ තාත්තා තථාගතයන් වහන්සේ සතුරෙක් වගේ පෙනුනේ. බලන්න මේ සංසාර ගමනේ කුණු පුරවගෙන ඇවිල්ලා අවසානයේ බුදුරජාණන් වහන්සේ තම රාජධානියට වැඩියා. වරුණ සුප්පබුද්ධ මහේශාක්‍ය රජතුමාට තිබුණේ අර එදා සුමේද තාපසතුමා මඩ ගොහරුවේ වැතිරිලා අනේ ස්වාමීනි මගේ ශරීරයේ මත ඔය සිරිපා පිහිටවන්න මේ මඩ ගොඩේ නම් පිහිටවන්න වටින්නේ නැහැ ඔය සිරිපා කියලා. එදා තථාගතයන් වහන්සේට ජීවිතේ පූජා කළා වගේ ඒ සුමේද තාපසතුමා අද ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා අනේ මගේ රාජ්‍යයටත් වඩිනවා කියලා ඒ සුප්පබුද්ධ ශාක්‍ය රජතුමාට තිබුණේ මුළු මහ පාරේ වැතිරලා මගේ ශරීරේ පාගගෙන වඩින්න කියලා. අනේ ඔය සිරිපතුල් වලින් මට අභිෂේක ලබා දෙන්න. මේ මිනි ඔටුනු පළඳන හිසේ ඔය සිරිපා තබන්න කියලා කියන්න තිබුණේ. අවසානයේ උනේ මොකක්ද? පිණ්ඩපාතේ වැළැක්කුවා. අද කොහෙද ඉන්නේ? අවිච්ච මහා නිරයේ. වරුණ මේ කතාවත් ඇති හැදෙන මිනිසුන්ට නම්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතයේ කරුණාවේ මූර්තිය. ඉන් එහා කරුණාවක් නම් ලෝකේ හොයන්න බෑ. මම අහන්න කැමති. මේ ලෝකෙ මොන ශාස්ත්‍රවරයාද මේ වගේ කරුණාවක් දැක්ුවේ? මොන ශාස්ත්‍රවරයාද මේ වගේ කරුණාවක් සමස්ත සත්ව වර්ගයාට දැක්ුවේ? මේක බොහොම විවෘත ප්‍රශ්නයක්. තර්කයේ විතර්කයේ පිණිස නෙමෙයි වරුණ. ප්‍රඥාව පිණිස. ඔබ හදවතේ ප්‍රඥාපදීපේ දැල්වීම පිණිස. කාටවත් වෛර කරන්න නෙමෙයි, හැලුවට ප්‍රත් කරන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ධර්මයෙන් සැනසෙන්න. ස්වාමීන් වහන්සේ දැන් මෛත්‍රී භාවනාවේදී ස්වාමීන් වහන්සේ අපිටම තමාටම මෛත්‍රිය වඩවනවා. එහෙම කරුණා භාවනාවේදී කරුණාවේදී එහෙම සිදු කිරීමේ අවකාශයක් නැද්ද, අවශ්‍යතාවයක් නැද්ද ස්වාමීන් වහන්සේ? කරුණාව අන් අය කෙරෙහිමද අපේ හිතේ ඇති වෙන්නේ? තමා කෙරෙහි කරුණාවක් ඇති වෙන්නේ නැද්ද? වරුණ ඇති වෙන්න ඕන. මම නිදුක් වෙම්වා, ඉන්නතර මම නිදුක් වෙමි. මම නිරෝගී වෙම්වා, අනතුරු මම නිරෝගී වෙමි. මම දුකින් මිදෙම්වා, මම දුකින් මිදෙමි. මම සුවපත් වෙම්වා, මම සුවපත් වෙමි. මෙන්න කාරුණික සිතවිල්ල තම හදවතේ පළමු කොට පිහිට ගන්න ආකාරය, පිහිටුවා ගන්න ආකාරය. ඒ විදිහට පිහිටුවා ගන්නට තමන් දකින්න ඕනේ තමන්පත් වෙලා ඉන්න දුක, තමන්පත් වෙලා ඉන්න විපත තමා ප්‍රඥාවෙන් දකින්න ඕනේ. වරුණ අපිට තියෙන දුක, අපිපත් වෙලා ඉන්න විපත, අපි මේපත් වෙලා ඉන්න අනතුර, මේ මරු මුඛය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ නැත්නම් අපි දන්නවද? හෙට අපි හැමෝටම නිරය විවරයි. නිරය දොර විවරයි.
සතර අපාදුර විවර වෙලා නම් තියෙන්නේ මොකක්ද අපි ලබන මේ తాවකාලික සැනසීමේ අරුත? මේ සිනහවේ, මේ උකුළු මුකුළු පෑමේ, මේ ගීතයේ, මේ නර්තනයේ, මේ උසුළු විසුළු වල මේ කාමධර්ම හඹා යෑමේ අරුත කුමක්ද? ප්‍රඥාවන්තයෝ හිතන්නට ඕන. ප්‍රඥාවන්තයෝ මෙහෙම කල්පනා කරන්නට ඕනේ. දවසක 2ක 3ක අවුරුද්දක අවුරුදු 3 4ක 5ක අවුරුදු 60 70ක උපරිමයක මේ විඳින්නට බලාපොරොත්තු වෙන සැපය මොන අබ්බමල් රේණුවක් තරම් වටිනවද? මේ මහා පොළොව වගේ දුකක් මත පිහිටලා අබ්බමල් රේණුවක් වගේ සැපයක් හොයාගෙන යනවා. අහෝ මේ සත්වයන්ගේ අන්ධ මන්ද භාවය. බුදුරජාණන් වහන්සේ දා පිරිසිදු හදවතේ සිතුවිල්ලක් ඇති වුණානේ. රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝස සම්බුද්ධෝ. සර්වඥතා ඥානය ලෝකයේ දෙස බලන්න කලින් ඇති වුණා මේ මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝස සම්බුද්ධ. මේ රාගයෙන් මුසපත් වෙලා මූර්ජා වෙලා ව්‍යාපාදයෙන් ඇවිදිලා මෝහයෙන් වැසී ගිහිල්ලා අනේ මේ මිනිස්සු මේ ධර්ම අවබෝධ කරගනීවිද? විතර්කයක් ඇති වුණා සම්බුදු හදවතේ. දේශනා කරනවා නම් ඒ ධර්මය ඕනම කෙනෙකුට ඕනම සක්වලක ඉන්න කෙනෙකුට පින් ඇති කෙනෙකුට ඇහෙන්න දේශනා කිරීමේ වාක් කෞශල්‍යයක් වචනේ ආනුභාවයක් මේ උතුමන් වහන්සේට මේ හිතෙන්නේ. ඒ කියන්නේ වරුණ රාග දේශ මොහ තරම් අපිට සතුරු තවත් නැහැ කියන එකයි එතනින් බුදුරජාණන් වහන්සේ වදාළේ. තේරුම් ගන්නට ඕන මේ අනාදිමත් සසරේ අපි කෙසේ හෝ ශ්‍රී සද්ධර්මයේ පුරුදු කරලා මේ මොහොත විතරයි අපිට තියෙන්නේ වරුණ. ඒකත් සිහි කරගන්න. හෙටක් නැහැ. හෙටක් ගැන බලාපොරොත්තු තියාගෙන මේ ධාමි හැසිරෙනවා නම් මම හිතන්නේ ඒ ධහමට අවතීර්ණ වෙච්ච කෙනෙක් කියන. ජීවත් වුණොත් හෙටට හොඳින් මුහුණ දීම පිණිස හිතේ යම් අදහසක් ඇති කරගත්තට කමක් නැහැ. හැබැයි ජීවත් වුණොත් කියන පදනම මත. ජීවත් වුණොත් මම මෙහෙම කටයුතු කරනවා. ජීවත් වුණොත් හොඳයි වරුණ. ශ්‍රේෂ්ඨයි. ඇයි මේ ධහමේ හැසිරෙන්නට. අන්න එහෙම සතුටක් එහෙම අපේක්ෂාවක් තිබුණාට කමක් නැහැ. හැබැයි වරුණ අපි දැන් මේ අද වෙනකොට පුදුම විදිහට කෙලස් වඩාගෙන ඇතිනේ සංසාර ගමනේ. ඒතකොට තව දවසක් දැන් අද වෙනකන් අපි ආපු ගමන දෙස හැරිලා බැලුවාම මනුෂ්‍ය ලෝකයේ මේ කෙටි කාලයේ දැන් වරුණට මට මේ වහගෙන ඉන්න ගිහි පැවිදි අපි හැමෝටම මෙහෙම අදහසක් ගන්න පුළුවන්. ඊයේ ගත වුණේ කොහොමද? පෙරේද ගත වුණේ කොහොමද? ගිය සතිය, ගිය මාසේ, ගිය අවුරුද්ද ගත වුණේ කොහොමද? පංචශීලයේ හොඳට රැකුණාද? ගුණධර්ම ටිකක් වැඩුණාද? සමාධියක් ඇති වුණාද? සමාධි නිමිත්තක්වත් ඇති වුණාද? සමාධි ආලෝකයක්වත් හදවතේ මත වුණාද? පහසුවෙන් මෙත්සිත වඩන්න පුළුවන් වුණාද? මෙන්න විමසන්න. ප්‍රත්‍යවේක්ෂා කරන්න. හැරි හැරි බලනකොට පේනවා මෙන්න මේ මොහොත දක්වා මෙහෙමයි මගේ ගමන ඇවිල්ලා තියෙන්නේ. එතකොට හෙට දවසෙත් මෙහෙමම නම් ගත වෙන්නේ. වරුණ කුසලයට වඩා අකුසලයක් පහළ වෙන්නේ හෙට දවසේ. ඉතින් එහෙම ජීවිතයකට 아무තු බලාපොරොත්තු මොකටද වරුණ? ඉතින් ඒ නිසා අපිට වැදගත් වෙන්නේ හෙට දවසේ ජීවත් වෙන්න ඕනි. ජීවිතය පිළිබඳ අපේක්ෂා තියාගන්න එපා කියලා මම කියන්නේ. හැබැයි මේ භ්‍රමචර්යාව පුරුදු කරන්න. නුදුන් දානිය පූජා කරගන්න. නුදුටු මහ සඟරු වන දෑසින් දකින්න. නුදුටු ගමනක් පෙර සසර ගමනේ යන්න බැරි වෙච්ච නොගිය විරූ ගමන යන්න හෙට දවසේ ජීවත් වුණොත් හොඳයි. අන්න එහෙම හිතුවට කමක් නැහැ. අනවශ්‍ය අපේක්ෂාව ඕනේ නැහැ වරුණ. හැම අපේක්ෂාවක්ම සංසාර ගමනේ බොඳ වෙලා ගියා. මේ කාම ලෝකේ පිහිටවපු, රූපාරූප ලෝකේ පිහිටවපු. අද පිහිටවනේවත් හෙට දවසේ බොඳ වෙලා යනවා. අතීත සංසාරේ ඕනතරම් අය ලං කරගත්ත රජ කුමාරවරු, කුමාරිකාව, රාජ්‍ය සම්පත්, මහා මාලිගා, දෙව්මැදුරු කොහොමද එකක්වත් තියෙනවද? මේ මහ පොළවේ යොදුන් ගණන් උස රජමාලිගාවල සතර මහා දීපේ රජකම් කරපු අපට ආයේ මේ ප්‍රදේශ රාජ්‍යයක් ගැන මොන සිහිනයක්ද මොන විහිළුවක්ද? ඉතින් ඒ නිසා මේවා හොඳට සිහි කර බලනකොට ඉතුරු වෙච්ච එකම සම්පත මේ මිහි මඩලේ අපිට මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. එකම සැනසීම බුදු කරුණාව විතරයි. එතනින් පහන් හදවතක් ඇති කරගන්න මේ වහගෙන ඉන්න තරුණ තරුණියෝ තවත් ගිහි ගෙවල් වල ඉන්න ඕනේ කියලා හිතනවා නම් වරුණ ඔබම හිතන්නේ මනෝභාවය කුමක්ද කියලා. ඒ වගේම මේ වහගෙන ඉන්න වැඩිහිටියෝ හෙට දවසෙත් ප්‍රමාදයට ආවඩනවා නම් දරුවෝ ගැන කල්පනා කර දේපල ගැන කල්පනා කර තවත් හම්බ කරම ඉන්න හිතනවා නම් තණ්හාවෙන් මුසපත් වෙන්න හිතනවා නම් මොන තරම් අසරණකමක්ද. ඉතින් වරුණ මේවා අපි මෙහෙම කතා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නම් අපේ හදවත දිහා බලලා දේශනා කළ යුතු බණපදය සතරපත ගාථාවෙන් දේශනා කළ තථාගතයන් වහන්සේ වැඩියා. ඉන්න අනතුරු සිරිපා පිටුපසින් යන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වරුණ. එක්ක සකදාගාමි අනාගාමි එහෙම නැත්නම් මහා රහත් උත්තමේ. අද ඒ අසිරිය අපිට අහිමි වෙලානේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන මේ ධහම හැකි හැම ආකාරයකින්ම පිරිසිදුව පිවිතුරුව බුදු සිරිමුව මඩලින් වදාළ ආකාරයෙන්ම කතා කරලා එයින් සැනසීම පමණයි. හොඳයි. ඉතින් ඒ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඉතුරු වෙලා තිබෙන එක අපේ වාසනාවක්. ඒ ධර්මය පෙනි අහක බලා ගන්න උදවිය කොතෙක් ඉන්නවද? ඒ අතර අපි කොතරම් වාසනාවන්තද පින්නතුනි. මේ වැඩසටහන් ශ්‍රවණය කරන ඔබ අපි කොච්චර පින් කරලා තිබෙනවද මේ බුදුමිවින් දේශනා කරපු මේ දේශනාවන් නැවත ශ්‍රවණය කරන්න. අපට අපේ ජීවිතය ආලෝකමත් කරගන්නට,
වැරදි තැන් හදා ගන්නට, අවබෝධය ඇති කර ගන්නට, අනාගතය පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කළා වගේ බලාපොරොත්තු තබාගත යුතු නැහැ. හැබැයි ධාර්මික පැත්තේදී යම් ආකාරයකට ධර්මයට ලං වෙන කුසලයේ වඩන්නට බලාපොරොත්තුවක් එක්ක අනාගතයට ප්‍රවිෂ්ඨ වුණොත් එහෙම ඒක සැබවින්ම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට ඔබට ශක්තියක් වේවි. ඒ වෙනුවෙන් විවිධාකාර වූ වැඩසටහන් අපි ඉදිරියේදී ඔබට ලං කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒ බලාපොරොත්තුව අපේ තිබෙන්නේ ඔබව ධර්ම මාර්ගයට ගන්නමයි. යම් මොහොතක් හෝ ඔබේ ජීවිතය තව රැඳෙනවා නම්, ඒ තුල අකුසලයක් පිරෙනවා නම්, එයින් ඔබ මුදවා ගැනීමේ සත්‍යචේතනාවමයි අප තුළ තිබෙන්නේ. ඒ නිසා අද වැඩසටහනින් අපිට සමුගන්න වේලාව උදා වෙලා මේ මොහොත තුලදී මම හිතන්නේ බොහෝ දිනෙකට Taman පිළිබඳව, Tamanගේ ජීවිතය පිළිබඳ හැඟීමක් ඇති වුණා. මට නම් ඊතරම ස්වාමීන් වහන්සේ තදින් හැඟීමක් ඇති වුණා. අපි කරපු දේවල් ප්‍රමාණවත්. අපි කරපු දේවල් කොච්චර හරිද, කොච්චර වැරදිද, කුසල්ද අකුසල්ද, මේවා නැවත හිතන්නටත් අපි හෙටට පියමන් කරනවා නම්, එතන හෙට පියමන් කරන හෙට දවස කෙසේ විය යුතුද කියන කාරණය පිළිබඳව නැවත හිතන්නට අපේ හිත පෙළඹුණා. ඒ ඔබ වහන්සේගේ අනුශාසනාව නිසා. ඒ උතුම් වූ ධර්මානුශාසනාව තුළින් හිත සුවපත් වූවා වගේම අනාගතයේ පිළිබඳව මේ ධර්මයට යොමු වීමේ වටිනාකම අපට පැහැදිලි වුණා වගේම ඒ සඳහා ශක්තියක් ලැබුණාය කියන කාරණය මම පමණක් නොවේ ඔබත් සාක්ෂි දරාව ඔබේ හිතට ආමන්ත්‍රණය කළොත්. ඒ නිසා ඒ ධම්මග නිරත කරවන්නට, ධම්මගේ වටිනාකම තහවුරු කරන්නට සිත්නිත් අසපු වෙනවට අනුශාසනා සිදු කරපු පූජනීය වන්දනීය බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. ඔබ වහන්සේට මේ ධර්ම මාර්ගය තුලදී බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන්ම සැනහි නිවන් මාර්ගය සාක්ෂාත් වේවායි කියලා බොහොම පින්සිතින් ගෞරවයෙන් අපි ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාධු සාධු සාධු. මම අනුමෝදන් වෙනවා. වරුණ මම මේ වෙලාවේ සුවහසක් ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අපට හැමදාම මෙහිම උතුම් දේශනා කරන්න බැරි වෙයි. මේ පුළුවන් කාලේ අපි මේ විදිහට අනුශාසනා කරනවා. මේ උතුම් සිත්නෙත් අසපුව ධර්ම දේශනාව, සාකච්ඡාව ශ්‍රවණය කරන්නට අඩුම තරමින් ඔබ ශ්‍රවණය කරන ඔබ මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය නොකරන 10 දෙනෙක්වත් මේ උතුම් වැඩසටහන ශ්‍රවණය කරන්නට යොමු කරන්න කරුණාවෙන්. එය මේ ජන සමාජයට කරන අපරිමිත සේවයක්. එනිසා ඒ ඉල්ලීම මම මහා සංඝරත්නයේ වශයෙන් ඔබෙන් සිද්ධ කරනවා. ඒ වගේම හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය මහා සංඝරත්නයේ පාපියොම් වන්දනා කරනවා. පින්වත් වරුණ net FM කාර්ය මණ්ඩලය හැම දිනාම දෙවියන් සහිත ලෝකයේම මේ දහමින් සැනසෙත්වා හැම දිනාම කරුණා භාවනාව මොහොතක් සිද්ධ කරන්නට මේ වැඩසටහනින් පස්සේ ඒ උතුම් පින අපි හැම දිනාටම ධර්මාවබෝධය පිණිසම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ආශිර්වාද ප්‍රාර්ථනාව හිතේ දරාගෙන අද දවසට අපි තව මොහොතක් ඔය ලෙසින්ම රැඳී සිට කරුණා භාවනාවේ නියැලෙමු. එය ජීවිතයට මහා ශක්තියක් ඒක රාශී කරાવી ධර්ම මාර්ගයේ හැසිරෙන්නට. අද සිටනේ තසපුවෙන් අපි සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.